අරහමු අසනෝ මන දෙවේදුනි කරෝ සරුව සංගේ කාමේත රූපේ ගිරි සිඛර තතේ කාන්තලික් විමානේ දීපේ රට්ටේත ගාමේ තරුවන ගානේ ගේහවත්තුම් බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ කන්දම්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වටනං සාදවෝ මේ සුනන්තු තුන්දවක් මෙත් අමාවෙන් සනහා වදාළ ශාන්තිනායක භාග්‍යවත් අමාමෑණියන් වහන්සේගේ සිරිපා කමල් නැමදීමට අප හැමට අවසර වේවා අපගේ ගෞරවාදර නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් බුද්ධ අභිවන්දනයට හිත යොමු කරමු. තුන්ලෝතලය බුදු ගුණයට නමමින්නේ මගේ බුදු රදුන් හැම දුක් දුරු කරවන්නේ මధుර දහම් ගංග සිසිලයි ගෙන දෙන්නේ ඒදම් දෙසන්නයි වැඳ අවසර ගන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ පුංගලා අන්තු සංවිජ්ජමාන ලෝකස්මින් කතමේ තයෝ අත්ති භික්ඛවේ පුංගලෝ න සේවිතම්බෝ න භජිතම්බෝ න පෛරුපාසිතම්බෝ අත්ති භික්ඛවේ පුංගලෝ සේවිතම්බෝ භජිතම්බෝ පෛරුපාසිතම්බෝ අත්ති භික්ඛවේ පුංගලෝ සක්කත්වා ගරුකාරත්වා සේවිතම්බෝ භජිතම්බෝ පෛරුපාසිතම්බෝ තීති දෙලව වාසනාවේ උදාර ඵලය නිරා ගන්නා ප්‍රාර්ථනාවෙන් සම්බුදු මගට හිතගත වදන නවා ගනිමින් ලෝක සත්වයාට හිතගත වදන සම්බුදු මගට නවා ගන්නා පිළිවෙල පිළිබඳව කාරණා පැහැදිලි කර වදාරන පරම පූජනීය පරමාදර්ශී ගරුකටයුතු මහා සංඝරුවනේ අපට ආශිර්වාදයක් සමාව අවසරයක් වේවා කියා දහම් දෙසුම සමාරම්භයේ මම ප්‍රාර්ථනා කරනවා. ගරුකටයුතු මෙහෙවරක සිය දිවිය කැපකොට සම්බුදු සසුනේ චිරජීවනයේ වෙනුවෙන් නිබඳ මෙහෙවරක යෙදෙන පින්වත් මෙහෙණින් වහන්සේලා
ගෞරවාදරයෙන් සිහිපත් කොට අපේ ආශිර්වාදය පිරිනමමි. උන්වහන්සේලාට කාය ශක්තිය චිත්ත ධෛර්යය සසුන් කෙත වැඩ වඩන්නට හිමි වේවා කියන අමිල ප්‍රාර්ථනාව ඇතිව සදහ ගුණවර වාසනාවන්ත පින්වත් ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ හැම දිනාටම ජීවිත ගමනේ අරුත සොයා ගන්නට අද දවසේ මෙත්නෙත් පාමුල සඳහම් දෙසුම මහෝපකාරයක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් දහම් දෙසුම ආරම්භ කරන්නටයි සූදානම්. අපේ ජීවිත ගමනේ අරුත සොයා ගන්නට ධර්මයේ මහෝපකාරී කර ගැනීම සඳහා අද දවසේ ඊටාම සදහ සිතින් මේ දහම් දෙසුමට දායකත්වයේ දරන්නේ මාවතගම ඉඟුරුවත්තේ ගෝනාගල පදිංචි එච්.එම්. මල්ලිකා හේරත් පින්වත් මහත්මියයි. එතුමියගේ හදගැබ තුල වටිනා ප්‍රාර්ථනා ගණනාවක් උතුම් මව්පියන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කිරීම, සකීය ස්වාමි පුරුෂයන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සහ අභාවයට පත් වුණු ආදරණීය පුතු ඇතුළු කුලවංශී ඥාති පින්නතුන්ලාට මේ පුණ්‍ය නිධානය බෙදා හදා දෙමි. ඒත්තන්ගේ සංසාරික ජීවිතයේ සෝභාමත් කරවන ප්‍රාප්ති දානමේ අරමුණකුත් හදගැබ තුල තැන්පත් කරගෙනයි අද දවසේ පින්වත් මෑණියන් ප්‍රධාන කුලවංශී පින්නතුලාගේ සහායකත්වය දායකත්වය මේ සද්ධර්ම මාර්ගයට යොමු කරවන්නේ. කාරුණික වාසනාවන්ත පින්නතුනි, අපේ ජීවිතය දවසින් දවස අපට උනන්දුව මත බොහෝ දේ හිමි කර දෙමින් අපට හිමි ආයු ප්‍රමාණය අහිමි කරමින් ඉදිරියට ඇදෙන එකක්. ඒ ඇදී යන ජීවිතය තුළ මා සිහිපත් කළ හැටියට අරුත සොයන්නටයි අපි මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වී ක්‍රියාත්මක වෙන්නේ. එක පැත්තකින් කර්ම රැස් කිරීමේ පිළිවෙතක්, අනිත් පැත්තෙන් කර්ම හිස් කිරීමේ පිළිවෙතක් කියන මේ පිළිවෙත් ධර්ම දෙක හරහා තමයි අපේ මේ ජීවිතයේ ධර්ම මාර්ගය තුළ ක්‍රියාත්මක කරවන්න ඕන. පිළිවෙත වගේම ඇතැම් කර්ම ප්‍රහාණය කිරීමේ පිළිවෙතක් කියන මේ පිළිවෙත් දෙකම එකට සම්බන්ධ කරගෙන අපි පළමුවෙන් මේක තෝරා ගන්න උත්සාහ කරමු. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ප්‍රහාණය කළ යුතු කර්ම හැටියට අප තුළ ලෝභය, ද්වේෂය, මෝහය පදනම් වෙලා ගොඩනැගෙන අකුසල කර්මයන් ප්‍රහාණය කළ යුතුයි. චතුරාර්ය සත්‍යයේදී පින්වත් ඔබට මතකයි ප්‍රහාණය කළ යුතු ධර්ම වශයෙන් තමයි සමුදය සත්‍ය හඳුන්වන්නේ. ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම තියෙනවා, ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා. එතකොට ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට හඳුන්වන්නේ තණ්හාවනේ. එතකොට තණ්හාව පෙරදරි කරගත්ත, එහෙම නැත්නම් ලෝභය මූලික කරගත්ත, ද්වේෂය මිශ්‍ර කරගත්ත, මෝහය තුලින් උපදින මේ අකුසල කර්මයන් ප්‍රහාණය කිරීම සඳහා තමයි අපිට මේ ජීවිතය ලැබෙලා තියෙන්නේ. මේක වටහා ගන්න බැරි වෙච්ච කෙනෙක් අකුසල කර්මයන්ම සිදු කරමින් තමන්ට ලැබුණු වටිනා වරම අහිමි කරගන්න මිනිස්සුත් අපිට මේ ජන සමාජයේ පෙනෙනවා. ඒ වටිනා අවස්ථාව අහිමි කරගන්න පුද්ගලයන්ගේ ජීවිතයේ දෙලොව වශයෙන්ම අවමංගලයට පත් වෙන බව, එය දුර්නිමිත්තක් බව, අවමංගලයක් බව භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් වදාලා එකට ප්‍රසිද්ධ හොඳ සූත්‍ර දේශනාවක් ඉස්මතු කරමු. අසේවනාච බාලාන පණ්ඩිතානං සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. දැන් මේ ගාථාව බැලු බැලමට ඔබට මට හිතෙන්නේ බාහිර බාහිරව ආශ්‍රය කරන්න එපා කියලායි මේ ගාථා රත්නේ අදහස කියන්නේ. ඔව් මතු පිටින් බලනකොට එහෙම අදහසකුත් ගත්තට කිසි වරදක් නැහැ. මොකද බාහිර ආශ්‍රය කිරීමේ මිනිස්සු පිළිහෙනවනේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මංගල සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවක් දේශනා කරන්නේ සක්‍ර දෙවියන් දක්වාම මිනිස්සු අතර ඇතිවෙච්ච සැකය කෙනෙකුගේ ජීවිතයේ ලෞකික අභිවර්ධනය, ලෝකෝත්තර අභිවර්ධනය දෙකම එක සමානව ගොඩනගන්නට නම් මොන වගේ පෙරනිමිතිද ඒ සඳහා හේතුභූත වෙන්නේ කියලානේ පින්වත්නි මංගල කාරණා පිළිබඳ සැකයි කියලා කියන්නේ. දිට්ඨ මංගල, සුත මංගල, බුත මංගල ආදී වශයෙන් දකින්න දේ, අසන දේ, ස්පර්ශ වන දේ
මංගලයට නොහොත් අවමංගලයට හේතු වෙනවා කියන එක ඔබ ප්‍රබලව සමාජයේ එදා ක්‍රියාත්මක වුණු මතවාදයක් බව හැබැයි. එවැනි මතවාද අද සමාජය තුළ උනත් පිළිගන්නවනේ පින්වත්නි. මට ඒ පිළිබඳ විවරණයක් කරන්න කාලය ලැබෙන එකක් නැහැ. මට අවශ්‍ය කරන්නේ මංගල කාරණා සම්බන්ධව බහුදේවා මනුස්සාච මංගලානි අකින්තයි ආකාංකමාන සුත්තානං රෝහි මංගල මුත්තපන්නේ. එතකොට මිනිස්සු අතරට හරි පිළිතුරක් සොයාගන්න බැරි වුණාම දෙවිවරු අතරටත් මේ ප්‍රශ්නේ ගියා. දෙවිවරුන්ට අධිපති ශක්‍ර දෙවියන් අතරටත් මේ ප්‍රශ්නේ ගියා. දැන් ශක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේලාට ඇවිල්ලා අහන්නේ ලෞකික මට්ටමේ සරල සුමුදු ප්‍රශ්න කීපයකට උත්තර නොවේ. ඊට වඩා තරමක් ගැඹුරු පරමාර්ථයට නැඹුරු වෙච්ච ධර්ම කොටාශය. ඒ මංගල සූත්‍රයේ කරුණු 38 විවරණය කරන්න වෙලාව නෙමෙයි. මම ඒක සමාරම්භය වශයෙන් ගත්තේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කරන්නට කියන කාරණාවට පෝෂණය සපයන ධර්ම කාරණාවක් වශයෙන්. එතනදී භාගතුන් වහන්සේ මුළු මංගල සූත්‍රයේ කාරණා 38ම දේශනා කරන්නේ පුද්ගල මනස කේන්ද්‍ර කරගෙනයි. පුද්ගල මනස තමාවෙනින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බාහිර ලෝකයේ සමග ගනුදෙනු කරන්නේ කොහොමද? එන්නේ මේ පදනමද තමයි කෙනෙකුගේ මංගලය හෝ අවමංගලය කියන කාරණාව සිද්ධ වෙන්න පින්වත්නි. දැන් උදාහරණයකට අපි පිළිසෙමු. පළවෙනි උදාහරණය තමයි අසේවනාට බාලාන්න. බාලයන් ආශ්‍රය කරන්න එපා. එතන බාලයන් ආශ්‍රය කරන්න එපා කියනකොට බාහිර බාලයන් කියන කාරණාව ඔබට මට බැලූ බැලමට අපේ පෙළපොතේ ඒ ඇලිම සඳහන් වෙනවා. ඒක වරදක් නෙවෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේ තවත් තැනක දේශනා කළා තියෙනවා නිහීන පුරුෂෝ නිහීන සේවි. අසුරු කළ යුතු පුද්ගලයා අසුරු නොකළ යුතු පුද්ගලයා පිළිබඳ අඳුන්වන ගාථාරත්නි අපි තව ටිකකින් ඒ ගැන කතා කරමු. පින්වත්නි අසේවනාද බාලාණන් කිව්වේ තමන්ගේ හිත ඇතුලේ. අර මං කිව්ව බාල මූල ධර්ම. මොකද දැන් අපි අහලා තියෙන ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් අපි ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. බාලපඬිත සූත්‍ර දේශනාව කියලා. ඒ බාලපඬිත සූත්‍ර දේශනාවේ පැහැදිලිව වදාරනවා බාලයාගේ ලක්ෂණ තුනක්. බාලෝ දුච්චින්තිත චින්තිත හොති. එවැගේම බාලෝ දුබ්බහසිත භාසිත හො. බාලෝ දුක්ඛත කම්මකාරීච හො. බාලයා කියන්නේ බොහොම නපුරු ලෙස හිතන, නපුරු ලෙස කතා කරන, නපුරු ලෙස ක්‍රියා කරන පුද්ගලයා තමයි බාලපඬිත සූත්‍රයට අදාළව බාලයා වශයෙන් හඳුන්වන්නේ. එතකොට තමාට මේක ආදේශ කරලා බලන්නට සිත යොමු කරගත්තොත් ලෝභය, ද්වේෂය, මෝහය පදනම් කරගත්ත සිතුවිලි අප තුළ පවතිනවා. ඒ සංසාර චාරිකාවේ වැඩි ප්‍රවණතාවයක් තියෙන පින්වත්නි මේ ලෝභ, ද්වේෂ, මෝහයටනේ. නිතරම ස්වභාවිකවම හිත තුළ පහළ වෙන ධර්මතාව තුනක් තමයි ලෝභ, ද්වේෂ, මෝහය. ඒක කවුරුත් විසින් පුරුදු කළ යුතු එකක් නෙමෙයි. ස්වභාවික වශයෙන් මේ හිත තුළ තියෙන එකක්. හරියට මේ ඝන ද්‍රව්‍යයක් උඩට වීසි කළාම පොළවට අපහු ඇදෙන එක ගුරුත්වාකර්ෂණීය ස්වභාවයනේ. ඒ වගේ මේ හිත පාපයට ආකර්ෂණය වෙලා තියෙන නිතරම. ලෝභය කියන මේ කාරණාවෙන් නිරන්තරයෙන් වෙලිලා ඒ සඳහා ඇදිලා බැඳිලා රැඳිලා පවතින එකක් මේ හිත. ඒ වගේම මේ ලෝභයෙන් අල්ලාගත් උදේ තමන්ට අහිමි වෙනකොට හෝ පැතු උදේ නොලැබෙනකොට හෝ හිත තුළ ගැටීම පහළ වෙනවා. දුක හිතීම කියන එක පහළ වෙනවා. නැත්නම් තව විදිහකින් ගත්තොත් ද්වේෂය පහළ වෙනවා. මෙන්න මේ ලෝභ, ද්වේෂ, මෝහ තුන නිරන්තරයෙන් තමන්ගේ හිත තුළ පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම වාරයකම තමන් දෙස බලමින් තමා පිළිබඳව හොඳ ආත්ම විවේචනයක දෙමින් මේ ලාමක ධර්මයේ මා තුළ ඇති වුණා. එය මම ආශ්‍රයයට ගන්නෙ නැහැ. එය වැඩි දියුණු වෙන්න ඉඩ තබා ගන්නෙ නැහැ. ආරම්භක මොහොතේම මගේ හිත තුළ පහළ වෙච්ච සිතුවිල්ල ලෝභ හිතක්, මා තුළ පහළ වුණේ දැන් මේ වෙලාවේ ද්වේෂ හිතක්. මේ ලෝභ හිතෙන් හෝ ද්වේෂ හිතෙන් මම අර සීපත් කළ හැටියට සිතුවිල්ල මූලික වශයෙන් ඇති වුණා. නමුත් ඒ සිතුවිල්ල වචනයට නගන්න නැතුව ඉන්න මම උත්සාහ කරනවා. ද්වේෂයක් කියලා නම් ඒක වඩාත් පහසුයි තේරුම් ගන්නට. හිත තුළ ද්වේෂ හිතක් පහළ වුණා. නමුත් මම වචනයට නගන්නේ නැහැ. පුළුවන් තරමින් ඒක හිතෙන්ම බැහැර කිරීමට, ප්‍රහාණය කිරීමට අපි උත්සාහ කරනවා. අසේවනාට බාලාන. ඒ බාල ධර්මය
දළුදා වැඩෙන්නට හිත ඇතුලේ පෝෂණය සපය ගත්තේ නැහැ. වචනේ කියලා කියන්නේ පින්වත්නි හිත තුළ උපදින ද්වේෂය පෝෂණය කරන එක. ලෝභය වුණා අපි හිතමු අපි කෙනෙකුගේ වියෝව නිසා අපි කෑ ගහලා අඬන්නේ. කෑ ගහලා අඬනකොට වැළපෙනකොට අපේ ඇඟිල්ල අපේ සංවේගය බහුල වෙන වැඩි වෙනවා. මොකද වචනයෙන් පෝෂණය වෙනවා. ඒ වගේ ද්වේෂය සිත තුළ පහළ වෙච්ච ගමන් ඒ ද්වේෂයේ තියෙන බලගත් ප්‍රමාණයට රෞද්‍ර ප්‍රමාණයට අනුව අපි අතින් රුදුරු වචන කියවෙනවා නම් අන්න අපි බාල ධර්මයේ හිතේ සේවනය වෙන්න ඉඩ හැදියා. අපි ආදීනව මෙනෙහි කරමින් මට පහළ වුණේ ලෝභ හිතක්, මට පහළ වුණේ ද්වේෂ හිතක්, මට පහළ වුණේ මුලා හිතක්. ඒ නිසා මම මේ හිතට වචනත් එක්ක මිශ්‍ර වෙන්න ඉඩ තබා නොගෙන වචනයෙන් සංවර වෙනවා කියන ඔන්න සංවර වෙනවා. ඊළඟට සමහර කෙනෙකුට මොන හරි කාරණයකට හිතේ කේන්තියක් ආවොත් සමහරට අතපය පොළවේ දානවා. එහෙම නැත්නම් අතට අහුවෙන බඩුව පුට්ටුවක් දරස් ගාලා මේ සුඩ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ක්‍රමවකින් තමන්ගේ කායික ඉරියව් මගින් රවල බලනවා. තත්මිටි කාලක් පෙන්නනවා. අතපය වකුණු කරලා පෙන්නනවා. මේ සියල්ලක්ම කරන්නේ දුක්ඛත කම්මකාරී චකියෝ වගේ. බාලයාගේ ක්‍රියාත්මක පැත්තක් ඒ. එතකොට ඒ ක්‍රියාත්මක පැත්තට හිත යන්න දෙන්නේ නැතුව ක්‍රියාත්මක භාවයෙන් පෝෂණය කරන්න නැතුව අපිට පුළුවන් නම් අපේ ලෝභ හිත හෝ ද්වේෂ හිත නවත්ත ගන්නට ඒක තමයි කෙනෙකුගේ ජීවිතයේ ඉදිරියට යන්න තියෙන ප්‍රධානම ආවත කියලායි මේ අසේවනාට බාලාණන් කියන වචනේ කියන්නේ. අපි බාලව ආශ්‍රය කරන්න එපා කියලා හිතාගත්තොත් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන කරුණු කීපයක් තියෙනවා. අනුකම්පාව මුල් කරගෙන අපට වඩා බාලය ආශ්‍රය කරන්න ඕනේ. ඒ හදන බලාපොරොත්තුෙන් ඒ අයට යම් කිසි උපකාරයක් කරලා පිහිටක් වෙලා ඒ බාල ධර්ම ඉවත් කරන බලාපොරොත්තුෙන් බාහිරයට උදව් උපකාර වෙන්න ඕන කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් වැඩි අවධානය යොමු කරන්න කියලා වදාරන්නේ මංගල සූත්‍රයේදී කාටද? මම මගේ බාල ධර්ම වලට පෝෂණය සපයමින් මේ හිතේ දරු දාලා වැඩෙන්න ඉඩ තබා ගන්නේ නැහැ කියන තරට අපේ ජීවිතේ පත් කරගන්න පුළුවන් වුණොත් අන්න අපි අකුසල කර්මයන් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙලට එකතු වෙමින් ජීවිතයක අර්ථය සොයා ගන්නවා. මේ තමයි තිරිසනාත් මිනිසාත් අතර තියෙන වෙනස. මිනිසා කියලා කියන්නේ මනස උසස් කරගන්නානේ. එතසම් මනස උසස් කරගන්න පුද්ගලයා මිනිසා නම් ඔබත් මමත් මේ බණ අහන ගමන් බණ කියන ගමන් මගේ මනස මම උසස් කරගෙන තියෙනවා. මගේ මනස තුළ ලෝභ හේතුවක් ආවම අනිකුත් සාධක කිසිවක් බලන්න මම ලෝභයේ පසුපස දුවන කෙනෙක්. ඇල්ම පසුපස දුවන කෙනෙක්. මන් සිතන ද්වේෂයක් ආවම ඒ ද්වේෂය පෝෂණය කරන වැඩපිළිවෙල හරහාම මගේ ගත මගේ වචනය යොමු කරන කෙනෙක්ද මම කියලා තමන් ගැන තීරණයකට ඇවිල්ලා. ඔන්න එහෙම නෙවෙයි නම් තමන්ට සතුටු වෙන්න පුළුවන්. මා ආරම්භයේ මතක් කළ හැටියට මම මගේ ජීවිතයේ කර්ම ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවට ඇතුළත් වෙච්ච ජීවිතයක් ගත කරන කෙනෙක්. අනිත් පැත්තෙන් කර්ම උත්පාදනය කරන්නටත් භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා. පණ්ඩිතානන්ද සේවනා. බලන්න පණ්ඩිතානන්ද සේවනා කියලා කියන්නේ එතකොට පණ්ඩිත වේදනීය ධර්ම ආශ්‍රය කරන්න. එතකොට ඔන්න භාග්‍යවතුන් වහන්සේ පණ්ඩිත වේදනීය ධර්ම වශයෙන් මෙතන හඳුන්වන්නේ පරිත්‍යාගී පිරිච්ච හිත. මෛත්‍රී පිරිච්ච හිත. ඒ වගේම අවබෝධයෙන් වැඩිච්ච හිත. එහෙම කියනකට වඩා තවත් පැහැදිලි වෙයි. අලෝභ හිත, අද්වේෂ හිත, අමෝහ හිත. මේ සිත් තුන යම් කිසි මොහොතක යම් හිතක පහළ වෙනවාද? ඒත් අර පහළ වුණේ සත්පුරුෂ පඤ්ඤාත්තක්. සත්පුරුෂයන්ට පහළ වෙන සිත මේ කියා පනවන ලද ධර්මතාව. පඬිත ප්‍රඥාත්තං පඬිතයාට පහළ වෙන සිතුවිලි මේ අඳුන්වන ධර්මතාව. ඒ ධර්මතාව නිතර පෝෂණය කරගන්න ඕනේ. එතනත් අර බාහිර පඬිතයන් අපිට වඩා උතුමන් ආශ්‍රය කරන එක හොඳයි. අපි අංගුත්තර නිකායේ තික නිපාතෙන් ධර්මදේශනාවට මාතෘකාව සපය ගත්තේ ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. මේ මංගල සූත්‍රයෙන් උඩ අර්ථ දෙකක් කියවෙනවා. බාහිර පඬිතයන් ආශ්‍රය කරන්න කියන එකත් හැබෑව. නමුත් ගැඹුරට ගිහින් පරමාර්ථ වශයෙන් විග්‍රහ කරගත්තොත් මේ මංගල සූත්‍රයේ දෙවැනි කාරණේ තමයි පඬිත ධර්ම වගාවර්ධනය කරගන්න. යම් කිසි සිතක් ඔබට පහළ වුණොත් යම් කිසි දෙයක් පරිත්‍යාග කරන්න
අපි හිතුව සම්බුද්ධ පූජාව කරන්න කියලා. සමහර කෙනෙක් සම්බුද්ධ පූජාව තැන්පත් කරලා හනනකල සාධනාවයක් පවත්වා හිතින් විතරක් මානසිකාර කරන අය තියෙනවා. දානි හදනවා, දානි පුදනවා. නමුත් ගාතාවක් කියන්නේ හඬ අවදි කරගන්නේ. අවශ්‍යයෙන් සාධනාවයක් පවත්වනවත් හඬ අවදි කරගන්නේ තේ කොච්චර ඉන්නවද? භාග්‍යවත් ආදරනවා සාධුති භාසරේ. මුකතෝ වායතෝ ගන්ධෝ. මහණෙනි සාධනාවයක් ප්‍රතිමේ කුසලයෙන් මහා නිර්මාණ සුවඳ විහිදෙන මුඛයක් ලබන්නට හේතු බුත වෙනවා. කවුරුත් සසර ගමනේ තමන්ගේ වදනට නවා ගන්න, අවනත කර ගන්න හේතු බුදවන මහා පුදුම බලවත් කුසලයක්. සාධනාවයක් පවත්වන කුසලයේ පින්වත් වේ. ඒකනේ අපි ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට අපි කියන හොඳයි පන්සිල් සමාදන් වෙන්න සාධනාවයක් පවත්වන නමස්කාරය කියන්නේ. අපි ධර්ම දේශනාවක් අවසන් කරනකොට ඔබ සමග අපි සාධනාවක පවත්වනවා. ඒතරේ සාධනාවේ තුල මෙතරම් බලයක් ආනුභව සම්පන්න ගතිය පවතිනවා කියලා හිතන්නේ නැති අය වැඩි. එතකොට සාධනාවේක අනුභවය එහෙමනම් සාධනාවේක අනුභවය තුළ එක කාරණාවක් විතර කරන චක්‍රවර්ති රජුවන්ට සප්තරත්නයක් පහළ වෙනවනේ පින්වත්. ඒ සප්තරත්නයේ පහළ වීමට පවා හේතු භූත වන ආනිසංසයක් තමයි සාධනාවේ පැවැත්ම. හඬ ඔසවා ගාතාවක් සජ්ජායනා කිරීම. එතකොට යම් කිසි කෙනෙකුට යම් කිසි ධනක් වෙන වෙලාවේ හඬ නගලා ගාතාවක් සජ්ජායනා කරන්න පුළුවන්. සම්බුද්ධ පූජාවේ ගාතක කියන්න පුළුවන්. සංගීත වාක්‍ය කියන්න පුළුවන්. මොන තරම් ප්‍රබල ආනිසංසයක් උපදිනවද? ශ්‍රද්ධාව ජනනය වන වදන් පාවිච්චි කරන්න පුළුවන්. පුරාණය අපට හුරු පුහුණු කළා. ස්වාමීන් වහන්සේලාවක් එක්ක කතා කරන්න සිද්ධ වුණොත් උන්වහන්සේගේ වදනට අපි එහෙමයි අපේ හම්බුනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා අපි පිළිවදන් දෙනවා. ධනක ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරන්න ඕන. අපි සංඝික දානයක් දෙන්න සූදානම් කරගත්තොත් අපි කියනවා ප්‍රශ්නමක් විතර වැඩම කරගන්න ලැබුණොත් අන්නතර නමක් කියන ගෞරවනීය වචනේ 5 දෙනෙක් කියන්නේ අපි. ඒ හැම වදනකම පින්නත් ලොකු ආනුභව බලයක් තියෙනවා. ලොකු ආනිසංසයක් තියෙනවා. ඇති වෙන පුණ්‍ය චේතනාව 100,000 ගුණෙන් ප්‍රබලත්වයට පත් කරනවා. අන්න ස්වාමීන් වහන්සේ වඩිනවා. අන්න හාමුදුරුවෝ වඩිනවා. කොයිතරම් ලොකු ගෞරවණීය හැඟීමක් හිතට එනවද කියලා කියන්නේ. අපි දැන් දාන ටික හදාගෙන ගිහින් අපි අහුවොත් එහෙම කොරස් ව්‍යංජනයක් හදාගෙන අනවද දන්නේ කියලා අහුවොත් අර ආනිසංසයේ බිඳ වැටෙනවනේ. කොරස් ව්‍යංජනයක් හදාගෙන දානෙට අපි හම්බුන වළඳනවද දන්නේ. අන්න එතකොට දැන් අපි ඔය දාන බෙදාගෙන යනකොටත් ඒක පුරුද්දක් කරගන්නයි කියලා මම නිතර කියලා ඇති. අහවල් ව්‍යංජනය කියන එක මතක් කරලා ඒ ව්‍යංජනේ රුචිද නැද්ද ගුණද අවුනද කියන එක විමසලා බලලා පූජා කරගන්නවා නම් වැඩිය හොඳයි. ඒකත් මේ කාරණේ ඉස්මතු වෙච්ච වෙලාවේ සිහි කරන තවත් එක කාරණාවක්. පින්වත්නි, එතකොට ඒ කිව්වේ අලෝභ හිතක් පහළ වෙනකොට ඒ අලෝභ හිතට පෝෂණය සපය ගන්න වචන මිශ්‍ර කරගන්න හැටි. වචන මිශ්‍ර කරගන්න හැටි. එතකොට ආනිසංසය 100 ගුණෙන් 1000 ගුණෙන් කෝටි ප්‍රකෝටි ගුණෙන් බහුල වෙනවා. නිසා බොහොම තදින් මේක හිතට ගන්න ඕනේ. නැවතත් මම අවධාරණය කරන්නේ. අපිට පෙන්න හුඟක් වෙලාවට බොහොම ශ්‍රද්ධාවන්ත අය ධර්ම දේශනාවකට ගියාම නමස්කාරය කියන්නේ කොහොම විනවත්නි අපිට විනාඩි දෙකකට පස්සේ බෙල්ල කඩා වැටෙනවා විතරයි පේන්නේ. ඉතින් අපි පන්සිල් දෙන්නත් ඕනේ එතකොට ඒ විදිහට හරි විදිහට නම්. ඒ නිසා මම නම් මට අහුන් නැත්තම් හරි නමස්කාරය කියන. මම පන්සිල් දෙන්නේ ඒගොල්ලෝ අර බෙල්ල කඩා වැටෙන විදිහටම තමයි. එතකොට ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඔළුව උස්සලා බලනවා මං දිහා මං මොකද බලන්නේ? හඬ නගලා මට ඇහෙන්න නමස්කාරය කියනවා. එතකොට තමයි හඬ නගලා මම පන්සිල් දෙන්නේ. ඒ වගේ හඬ නගලා ගාත කියන්න සමහර අයගේ පොඩි ලැජ්ජාවක් තියෙනවා වගේ කියලා පේනවා. එක අතකට ආනිසංස නොදන්නා කමදෝ කියලා හිතෙනවා. එක අතකට හිතේ පොඩි මාන්නාදිකකමක් එක්ක ලොකු මෝහයකුත් ඔය පින්කම් ආශ්‍රය පවතිනවද කියලා හිතලා මොකද හඬ නගලා සාධනාවයක් පවත්න්නේ මොහොම වයසට ගිය ශ්‍රද්ධාවෙන් පිළිච්ච ගමේ පොඩි උපාසකම්මලා විතරයි අපි එහෙම සාධනාවයක් පවත්වන්න හොඳ නැහැ. අපි වැදගත් අය වැදගත්කම තියාගෙන ඉන්න ඕන කියලා බොළඳ විදිහට හිතනවාද කියලා කියන්න මට වැටහෙන්නේ නැහැ. නමුත් අපි ඒක හදන්න ඕන පින්වත්නි. භික්ෂුන් වහන්සේලා හැටියට පන්සිල් දෙන්න ඕන හරියට නමස්කාරය හොඳට කට ඇරලා නමස්කාරය කියලා තැනට එනකම් මිනිස්සු හුරු වුණා. ඒ හුරු වෙලා ඒ ප්‍රකාශනය ඇහෙනකොට තමයි පන්සිල් දෙන්න ඕන. එතකොට මිනිස්සු පුරුදු වෙනවා. ඒ නිසා මේ බණහන් පින්නතුනි ඔබ කොතනක හෝ හරි දේ කරන්න ලැජ්ජ වෙන්න එපා. හරි දේ කරන්න බය වෙන්න එපා.
හරිද? ඒ කරනකොට සමහර අයට ටිකක් රිදෙන්න බැරිකමකුත් නැහැ. සමහරට අපේ වචනෙන් කිව්වොත් ඔච්චමට වාගේ නිකන් පරිහාසයට වාගේ ඔබ දිහා බලන්නත් ඉන්න තියෙනවා. එන්නාට පින්නත් ඔබ ඒක ගැන හිතන්න එපා. ඔබට අයිති වැඩේ ඔබ හරියට කරන්න. කවුරු කොයි විදිහට මොන ආකල්ප දරාගෙන ඔබ දිහා බැලුවත් ඔබට දැනෙනවා නම් ඔබ කරන දේ ඔබට යහපත පිණිස හේතු වෙනවා කියලා. ඔබ කරන දේ ධර්මයට අනුරූපයි කියලා. ලෝකයා ඔබට එකකට කොහොම හිතුවත් කාර්යයක් නැහැ. දැන් මේ කරුණු තුනක් තියෙනවා පින්නත් මේ කටයුත්තක් කරනකොට අත්තාධිපති, ධම්මාධිපති, ලෝකාධිපති කියලා. Tamanta හොඳ නම් ධර්මයට ගැලපෙනවා නම් ලෝකය ඔබ ගැන පරිහාසයෙන් බැලුවත් ඔබ ලෝකයේ මං ගැන මොනව හිතයිද කියන එක බලන්න ඕබනාවක් නැහැ. මොකද තුනෙන් දෙකක් යහපත් පැත්තට ලකුණු ලැබිලා තියෙනවා. මොකද ලෝකය අපි කරන හිතන හරි දේ හරි කියලා බලන්නේ නැති පිරිසකුත් ලෝකයේ තුල ඉන්නවා. කොච්චර හොඳ දේ කළා ඒක හොඳයි කියලා අගය කරන්න බැරි, හොඳයි කියලා දකින්නේ නැති පිරිසක් එක්ක තමයි අපි මේ සමාජයේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඔබට උපදේශයක් දෙන්නයි මම වැඩිපුර මේ කාරණාව නැවතත් ඉස්මතු කළේ. අපේ බෞද්ධ සමාජයේ පෙනෙන ලොකු අඩුරුමුකමක්. මොකද හේතුව අපිට පේනවා වෙනත් ආගම් වල පින්වත්නි දවසට 3-4 වාරයක් ශබ්ද වාහිනී පාවිච්චි කරන ඒගොල්ලන්ගේ ආගම අදහන්නට කොයිතරම් ලස්සනට ශබ්ද නගලා ඒගොල්ලන්ගේ ආගම ගායනා කරනවා. නැත්නම් ඒගොල්ලෝ කියන්නේ ආගම අදහනවා. බොහෝ ආගම් වල ඒ ගති ධර්මයේ තියෙනවා. මේ ආගමේ බෞද්ධයක් තාම රැකිලා තියෙනවා. නමුත් අල්පතරයක් හරි අර විදිහට මුනිවතරක් ගෙමින් අලෝභ හිත තිබුණත් ඒක පාවිච්චි කළොත් නැත්නම් අලෝභ හිතින් මොන දේ පරිත්‍යාග කළත් ඒ ගැන වචනේ පොදු කතා කරන්නට පෙළඹෙන්නේ නැත්නම් අන්නේ කුසලයේ හොඳට මෝරා වැඩින්නේ නැහැ. හිත තුළ ඒක පෝෂණය වෙන්නේ නැහැ. හිත තුළ ඒක බලවත් වෙන්නේ නැහැ. ඒක බලවත් කරගන්න උවමනා කරන උපදේශයක් හැටියටයි ඒ කාරණේ මම විශේෂයෙන් මතක් කරන්නේ. ඒකට කායික ක්‍රියාවත් එහෙමයි. ලෝතර භාග්‍යතුන් වහන්සේට සම්බුදු පූජා පවත්වලා ඔබට දෙපයේ ලොකු ආබාධයක් නැත්නම් දඬ නමස්කාර කළා නැත්නම් දඬ ගහලා පසක පිහිටුවල වඳින්න ඔබට කායික අපහසුාවක් නැත්නම් පින්නොත් ඔබ භාග්‍යතුන් වහන්සේට පසක පිහිටුවල වඳින්න. පුංචි ආබාධයක් තිබුණා නම් ඒක පවා නිරෝගී වෙන්න මට මේ මං අමාරුවෙන් හෝ කරගන්න කායික අභිවාදනය මට හේතු වේවා මගේ කුසලය බලවත් ලෙස මෝරා වැඩේවා කියලා ප්‍රාර්ථනා කරගෙන නම් පින්නොත් ඔබේ කුසලයේ පෝෂණය කරගන්නේ අන්න කර්මයේ උත්පාදනය කරගෙන කර්මයේ පෝෂණය කරන පඬිත වේදිකාවක් මේ පඬිතානන්ත සේවනා කියන බණපදයයි මා කෙටියෙන් තෝරන්නේ. පඬිතානන්ත සේවනා කියන බණපදයයි. පින්නත් එතකොට දැන් මා මතක් කළා පින්නත් ඔබට යම් පින්සිතක් පහළ වුණොත් ඒක කය සමග සම්බන්ධ කරන හැටි වචනය සමග සම්බන්ධ කරන හැටි. මෛත්‍රියත් එහෙමයි. දැන් කතා කළේ අලෝභ හිත ගැනනේ. මෛත්‍රියත් එහෙම. මෛත්‍රිය කියන එක තව විදිහකින් ගත්තොත් දැන් බොහෝ ආගම් වල මෛත්‍රිය පිළිබඳව කියන ප්‍රේමය කියලා. එතකොට මෛත්‍රියටම තමයි ආදරය කියන්නේ. දැන් අපි හිතමු ගෘහස්ත ජීවිතයක් උදාහරණයක් වශයෙන් අරගෙන. ඔබේ හිතේ තමන්ගේ ස්වාමි දිනේ තමන්ට කරන අපවස්ථාන එහෙම නැත්නම් තමා වෙනුවෙන් තමන්ගේ ගෙදර වෙනුවෙන් තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් ඒ සියල්ලන්හි ස්වභාව වෙනුවෙන් ඈ කරන මහ කැපවීම ගැන ඔබේ හිතේ සන්තෝෂයක් තියෙනවා. ඒ සන්තෝෂේ හිතේ තියාගෙන හිතේට මදි. ඔබට ඈ පිළිබඳ වැටෙන මෛත්‍රී හිත ඔබ වචනයකට නගන්න ඕනේ. සමහර මහත්තුරු ඉන්නවා කවදාවත් මොන දේ කළත් කළ යුතු ඒ කරනවා. නමුත් අනේ ඔයා මේ ටික කරනවා හරි වටිනව නේද කියලා වචනෙන් ඉදිරිපත් කරන්නේ ඒක. ඒ වචනෙන් කියන්න ඕනේ. ඒක හරි ස්වාමි දියණියකට ලොකු ධෛර්යයක්. ලොකු ශක්තියක්. ස්වාමි දියණියක් තමන්ගේ ස්වාමි පුත්‍රයාටත් එහෙමයි. ඔහු කරන අප්‍රමාණ කැපවීම ගැන සමහරවිට දුර්වලකම් නැති ස්වාමියෙක් හෝ බිරිඳක් නැහැ. නමුත් දුර්වලකම්ම කතා කරන්න කට අවශ්‍යනවට වඩා හඬ අවදි කරනවට වඩා ඇයි ඔබට හොඳ දේ මෛත්‍රී හිතින් ඉදිරිපත් කරන්න බැරි? හරියට ගිනි පුපුරක් ඔල්ලෙලකට දාලා පිමල වැඩි දියුණු කර ගන්නවා වගේ චූටි හොඳ අගය කරන්න පුරුදු වුණොත් මෛත්‍රී වචනේ ප්‍රකාශ කරන්න පුරුදු වුණොත් ඒ මෛත්‍රී බලය බහුල වෙනවා. මෛත්‍රී භාවනාව හිතින් හිතුවත් බලයක් තියෙනවා. මේ කතා කරන්නේ ඒක සංනිවේදනය කරන ක්‍රමය තුල තමයි අපේ මනසේ උපදින ශක්තියින් බාහිර ලෝකෙට විසිරෙන්නේ.
හිත ඇතුලේ මේ අහවලාගේ මේ තරම් ගුණ තියෙනවා කියලා තියාගෙන හිටියට මදි. ඔබ කළගුණ සලකන කෙනෙක්මයි කියන කාරණාව කියන්න පුළුවන් නම් වචනේ ඒකේ ලොකු ශක්තියක් තියෙනවා. ඒක ලොකු බලයක් තියෙනවා. සමහරවිට මහත්ය වැඩට යනකොට නෝනා වන්දනා කරනවා. ගෞරව කරනවා. හිත අතගාලා කායිකව තමන්ගේ හදවතේ තියෙන ආදරණීය බව, මෛත්‍රී බව ඒකට දැනෙන ආකාරයට කායික ස්පර්ශයක් කරන්න ඕනේ. ඒකේ මෛත්‍රිය තවදුරටත් පෝෂණය වෙනවා. මව්පිය දරුවන්ටත් එහෙමයි. ගුරුවරු ශිෂ්‍යයන්ටත් එහෙමයි. පැවිදි උත්තමාවෝ තමන්ගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් එහෙමයි. ඒ කායිකව කරන සංනිවේදනය හරි හදට දැනෙනවනේ පින්වත්නි. අපි හිතමු යම්කිසි ජනනායකයෙක් විශාල පිරිසක් මැද්දේ ඔබ ඉන්නවා. එතකොට මේ ජනනායකයා පිරිස මැද යන ගමන් ඔබේ පිටට එකවතාවක් අතින් තට්ටු කරලා ගිය ඔබේ හිතට කොච්චර එක දැනෙනවද කියන්නේ. ඒ වගේ අත්දැකීම් සහිත අවස්ථා ගැන කල්පනා කරලා බලන්න. එතකොට ඒ කායික ස්පර්ශය තුල මෛත්‍රී සාන්ද්‍රණය ගලා යාම බොහොම ප්‍රබලාකාරයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා පණ්ඩිතානංච සේවනා පණ්ඩිත වේදනීය ධර්ම සිතක් තුළ වඩාත් පෝෂණය කරගන්නේ ඒ ආකාරයට. ඊළඟට අපි බලමු අමෝහ චේතනාව. ඒකත් හිත ඇතුලේ දනුදා වැඩෙන්න නම් අර කය වචනය දෙකත් එක්ක ඒක සම්බන්ධ කරන්න ඕනේ. මම ඔබට මේක විස්තර කරන්නේ ලොකු පදනමක් ඇතුළේ. මොකද දැන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා සීලය කියන්නේ මොකද්ද? කාය වා මනස් සමෝදාන සීල. බලන්න. කය වචනය මනස සමග අනුබද්ධ වීම. අනුබද්ධ වී කායික වාචික මානසික තුන් පියවරෙන්ම තමා තුළින් ලෝකයට යම් යහපතක් උදා කරනවාද? එතනයි සීලය තියෙන්නේ. නැතුව තනියෙන් මේ හිත ඇතුලේ මම සිල්වත් කියලා හිතේනේ සීලය තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න එක නෙමෙයි. සීලය බාහිර ලෝකෙට සම්බන්ධ කරන තරමට තමයි සීලේ අර්ථය බහුල වෙන්නේ. සීලේ අර්ථය බහුල වෙන්නේ. සීලේ සත්‍යක්‍රියා කරනවා කියලා කියන්නේ ඒකනේ පින්නත්. එතකොට යම් කිසි හිතක් තුළ අමෝහ චේතනාවක් උපදිනවා නම් මේ අමෝහ චේතනාව කියලා කියන්නේ පින්නත් ප්‍රඥා චෛතසිකයන්ගෙන් සෝපපාන වෙච්ච එකක්. අපි හිතමු තමන්ගේ හිත තුළ යම් කිසි වටිනා කියන ධර්ම කොටසක් පහළ වෙනවා කියලා. ඒ නැත්නම් වටිනා කියන පොතපතකින් ඉගෙනගත්ත ධර්ම කොටසක් කියලා හිතමු. දැන් මේ ධර්ම කොටසය ඔබ තමන්ට කාටවත් ඉදිරිපත් කරන්න දේශනා කිරීමේ හැකියාව නැත්තම් අපි ධර්ම කොටසය පොත්පත්වල ග්‍රන්ථගත කරන්න කියලා උපකාරයක් කරනවා. ආධාරයක් කරනවා. දහම් පොත් ලියවීම ගැන පින්නත් ඔබ අහලා තියෙනවනේ. දස පුණ්‍ය ක්‍රියා අතරත දන් සිල් භාවනා පින්දෙනු අනුමෝදනා බණ සනු දේශනා පින්දී යුක්තන් පොදුරු සමන. එතරම් කියනවා බණ සනු බණ ඇසීම බණ දෙසීම අර බලවත් දස පුණ්‍ය ක්‍රියාවට අයිති. ඊළඟට දානං ධම්මාසලේකන අටමහා පින්කම් වල කියනවා දහම් පොත් ලියවීම බලගත් ආනිසංසයක්. මේ සියල්ල මොකද කරන්නේ? අමෝහ චෛතසිකය ලෝකයට බෙදෙන වැඩ පිළිවෙල. අමෝහ චෛතසිකය. එතකොට ආත්මාර්ථකාමීව තමන් තනියම අමෝහ පහල කරගෙන ක්‍රියාත්මක වීමෙන් ඒකේ ප්‍රබල ආනිසංස ලබන්න අමාරුයි. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ දන්නවා බුද්ධෝහං බෝධිස්සා. මම බුදු වෙනවා. තනියම බුදු වෙනවා නෙමෙයි අනුන්ට බුදු වීම සඳහා අනුන්ට අවබෝධය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වයේ සලසන. භාග්‍යවතුන් වහන්සේගෙන් වම ඔබ වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ අරමුණ මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේ. මම අවබෝධ කරගත්තා ලෝකයට අවබෝධ කර දීම මගේ අරමුණයි. අන්න බලන්න කුසලයක් බලවත් කරන හැටි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් මේ පුතත්ජන ලෝකයේ ඒ නිවීම සොයාගෙන යන ඔබට මට පණ්ඩිතානං සේවනා පණ්ඩිත වේදනීය ධර්ම කොච්චර සේවනය කළ යුතුව තියෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. දන්තෝසෝ භගවා ධම්මතය ධම්මං දේශේති. මම මගේ අධ්‍යාත්මය සංසාර දායකාවේ දිගින් දිගට යන ගමනෙන් දමනය කරගත්තු. මම ලෝකයට දමනය වීම පිණිසමයි මගේ ධර්මයේ දේශනා කරන්නේ. දන්තෝසෝ භගවා
දවදාය ධම්මං දේසි. ඊළඟට කියනවා තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසි. මම සතර ඕගයන් තරණය කළ කෙනෙක්. කාම භව, ditthි අවිජ්ජා ඕග හතරෙන් මගේ හිත මුදව ගත්තා. මම ලෝකෙට බාර කියන්නේ. ඒ හතරෙන් ලෝකයක් මුදව ගන්නයි. ඊළඟට කියනවා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසි. මම පිරිනිවනටපත් වුණා. මම ලෝකෙට බාර කියන්නේ පිරිනිවීම පිණිසයි. බලන්න එතකොට අමෝහ චෛතසිකයනේ ප්‍රඥා චෛතසිකය කියන්නේ. ඒ ප්‍රඥා චෛතසිකයෙන් ලක් අවබෝධයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළා නම් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් ඔබ අපට මෙච්චර ගෞරව කරන්නේ, ඔබ අපට මෙච්චර ආදරය කරන්නේ ඇයි? ධර්මයේ දේශනා කරන හින්දා. අපට බුදුමඟ කියලා දෙන නිසා. දැන් පින්නත් ඔබත් ලෝකයට තම තමන්ගේ ශක්ති පමණින් ධර්මය විහිදුවා හැරීම සඳහා දායකත්වයේ දැරීම. දැන් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන දායක පින්නතුල්ලා. ඒ වගේම අපි තව මුල් පැයේ අවසානයේ තවත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ ඇයි ශාසනික සත්කාරයන්ට දායකත්වයේ දරූ පින්නතුල්ලා සිද්ධ කරන අමෝහ චෛතසිකයේ ප්‍රචාරයට අමෝහ චෛතසික හදාගන්න පැවිදි උත්තමයන්ට අවශ්‍ය ශක්තිය ලබා දී. ඒ හැම එකක්ම ධර්ම දානයකයි. සම්බුද්ධ ශාසනය පින්වත් ඔබ සංඝික දානයක් දෙනවා කියලා හිතන්න. සංඝික දානයක් දෙන පින්වත් ඔබ සංඝිකව ඒ දෙන දානේ වළඳන ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා. ඔබ සිවුරු පූජාවක් කරනවා නම් ඔබ වෙනත් පුද පිළිකරක් පූජා කරනවා නම් ඒ භුක්ති විඳින ස්වාමීන් වහන්සේලා වේවා, මෙහෙණින් වහන්සේලා වේවා, සීල් සමාදන් වෙන උවසිවසයන් වේවා. ලෝකයේ ධර්ම දේශනාවක් කරන්නට නිතර අපකප වී කටයුතු කරන. ලෝකයේ සෙත පිණිස, ශාන්තිය පිණිස සම්බුද්ධ පූජා පවත්වන, බෝධි පූජා පින්කම් පවත්වන ගිහි දායක දායිකාවෝ ඉන්නවා අපි. ඒත්තන්ටත් ඔබ අර ස්වාමීන් වහන්සේලාට වගේම ඒ පූජාවල අවසන් වුණාම සමහරවිට ඒ පූජාවන් සඳහා හැඳගන්නට තරමක්, හැඳගන්නට කමිසයක්, චීවර පූජාවක් කරන තරමටම ගෞරවය හදාගන්න පිටනක් නේ. ඒ උත්තම වස්ත්‍රය පාවිච්චි කරලා විනෝද ගමන් යනවා නෙවෙයි. ඒ අය තවත් ලෝකෙ වෙනුවෙන් මෙහෙවරක් කරන්න උනන්දු වෙනවා. ඒකාතකට අනිත් පැත්තෙන් ඒ කරන මෙහෙවරට ඔබ පූජා කරන ඒ සර්ව කමිස, තුවාල, තවත් වෙන මොනවා හරි උපකාරක ද්‍රව්‍යයක් නැත්නම් ඒ සියල්ල ධර්ම දාණයටමයි යයි. ධර්ම දාණයටමයි යයි. නැත්නම් අපි හිතන්නේ දහම් පොතක් ලියවන එක, ස්වාමීන් වහන්සේනකට යමක් දෙන එක විතරක් ධර්ම දාණයටයි කියලා හිතන්න එපා. මේ හැම එකක්ම ධර්ම දාණයටයි. ඒක පඬිත වේදනීය ධර්මයක්. උතුම් ධර්මය අවබෝධ කරගන්න, ප්‍රඥාව සංවර්ධනය කරගන්න පිටත් ඔබට මහත් උපකාරයක්. දැන් අපි කියන එකක් නේ අනේ මට බොහෝ දේවල් මතක හිටින්නේ නැහැ නේ කියන එක. එහෙනම් මතක හිටින්නේ නැති එකට හොඳ උත්තරයක් තමයි ධර්ම දාණයට ඔය මම කියපු ආකාරයෙන් සම්බන්ධ වී දායකත්වයෙන් දැරි. පිටත් යන්න පඬිතානන්ත සේවන. එහෙනම් යමෙකුගේ ජීවන අරුත සොයා ගැනීමේදී ඔය සීපත් කළ හැටියට බාල ධර්මයන් ඇති වෙනකොට මේක කායික වාචික මට්ටමට සක්‍රිය වෙන්න දෙන්නේ නැතුව හිතින්ම දුරස් කරන්න පුළුවන් නම්, වීතික්කම කරන්න පුළුවන් නම්, නැවත නූපදින තත්ත්වයට අයින් කරන්න පුළුවන් නම් අන්න ඔබ ජීවිතේ එක අර්ථයක් සොයාගත්තා. ඊළඟට අනිත් පැත්තෙන් උසස් පින්කම් කර්ම වශයෙන් උත්පාදනය කර ගැනීම, එහෙම නැත්නම් පින්කම් කර ගැනීම බුදුදහම අනුමත කරන වටිනා වැඩපිළිවෙලක්. ඊළඟ කාරණේ මොකද්ද? කර්මක්ෂය ප්‍රතිපදාව. ඒක අර අංග දෙකට වඩා වෙනස් එකක්. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ පූජාච පූජනීයානන්ගේ ධම්මංගල පුත්තමන් කියලා තියෙන තුන්වෙනි පදයක්. ඒ තියෙන්නේ අපි අර බාල ධර්මයන් ප්‍රහාණය කරන්නේ, පඬිත වේදනීය ධර්මයන් උත්පාදනය කරන්නේ, සසර ලෞකික සැප සම්පත් ලබන්න නෙමෙයි. දැන් භාග්‍යවතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා, මහණෙනි යමෙක් සීලය සමාදන් වෙනවා නම් ඒ සිල් සමාදන් වීම තුළ තියෙන බලාපොරොත්තුව ලෞකික දේව මානුෂික ආදී සප විදීමේ බලාපොරොත්තුව නම් එය මම අගය කරන්නේ නැහැ. මොකද හේතුව මම භවය මොහොතක්වත් අගය නොකරන ධර්මයක් දේශනා කරන නිසා. ඒ නිසා ඔබ විසින් පින්කම් කළ යුත්තේ නැවත විපාක ලබා ගැනීමේ හෝ සංසාර ප්‍රවෘත්තියට පිහිට ආධාරයක් වශයෙන් නොවේ. එතකොට ඔබ ධනක් දිය යුත්තේ එහෙමයි. අර කිව්ව මොණයම්ම පින්කමක් හෝ කළ යුත්තේ මේ භවයෙන් පසු දීර්ඝතම සංසාර චාරිකාවේ ගමන් කිරීම සඳහා නොවේ.
පින්නත් ඔබ අදිෂ්ඨාන කරනවා නම් මේ පින්කම මට මේ ධර්ම දාණය මට නිබ්බාන ධාතුව සඳහා අවශ්‍ය ආර්ය සත්‍ය ධර්මය ප්‍රගුණ කිරීමේ උතුම් වූ ඥාන දර්ශනයේ පිණිසයි. එහෙමත් නැත්නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙන සතර මඟ සතර බල ඥානයෙන් ජීවිතේ සෝභනමත් කර ගැනීම සඳහායි කියන උතුම් අදහස පින්නදී ඔබ තුල තියෙනවා. අන්න පූජාච පූජනීයාන ලෝකේ පිළිය යුත්තන් අතර අග්‍රතම පිළිම දක්ෂින විභංග සූත්‍රය අධ්‍යයනය කළාම පින්නත් ඔබට පේනවා ලෝකයේ අග්‍රදක්ෂිණීයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ඊළඟට මහරහතන් වහන්සේලා ඊළඟටයි කල්යාණ පුරුතඥයන් වහන්සේලා ඔය හැටියට ඒ සීල ගුණ ධර්මය හා සමාජයේ සතර දුක්ගිනි නිවාගත්ත අධ්‍යාත්මික මට්ටම් වල ස්වභාවයට අනුව තමයි අපි කරන දාන ආදී පින්කම් වල ආනිසංස අපට වැඩි හෝ මධ්‍යම හෝ අවම හෝ භාවයටපත් වෙන්නේ. ඒ නිසා පින්වත් ඔබත් මේ පින්කම් සම්පූර්ණ කරගත යුත්තේ කොමක් පිණිසද? එතකොට කර්මක්ෂය ප්‍රතිපදාව පිණිසයි. පින්වත් හොඳයි අපි තව ටිකක් අවධානය යොමු කරමු. මා පින්වත් ඔබට මාතෘකා කළ ගාථා රත්නය අංගුත්තර නිකායේ පිටක නිපාතයෙන් උපුටාගත් ගාථා රත්නයක්. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකේ විද්‍යමානයි. මේ පුද්ගලයෝ තුන් දෙනාකට දේශනා කරන්න මොකටද? ඇසුරු කළ යුතු පුද්ගලයෝයි නොකළ යුතු පුද්ගලයෝයි තේරුම් ගන්න. දැන් අන්න ඔබට අර අසේවනාච බාරාණන් කියපු ගාථාවට ඔබ මෙතෙක් පිළිඅරගෙන දීච්ච අර්ථය ආදේශ කරන්න පුළුවන් විදිහේ වටිනා ධම්ම අදහසක්. මහණෙනි පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකේ විද්‍යමානයි. කාට තුන් දෙනෙක්ද? එක්කෙනෙක් ඉන්නවා සේවනය නොකට යුතු භජනය නොකළ යුතු පරිඋපාසන නොකළ යුතු පුද්ගලයා. එතකොට එකම අදහස කොයිතරම් වචන කොටසක් පාවිච්චි කරලා තියෙනවද කියලා බලන්න. අතමෝත වික්‍රේ පුද්ගලෝ නසේවිතබ්බෝ ආශ්‍රය කරන්න එපා. න භජිතබ්බෝ අපි සාමාන්‍ය ජීවිතේ තියෙන මං නෑනේ යත් එක කිසි භජනයක්. බලන්න මේ භජනය කියන වචනය සේවනය කියන වචනයට විශේෂ අර්ථයක් සපයන අතරේ ඊට වඩා වැඩි යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්නයි ධර්මයේ සඳහන් වෙන්නේ. න බහිතබ්බෝ න පෛරුපාසතෝ මං යත් එක කිසි පෛරුපාසනයක් නෑනේ කියන අපේ අදහසකුත් පින්වත් නියෝ වචන අපි කොච්චර නිතිපතා ජීවිතේ පාවිච්චි කරනවද කියලා බලන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ පළවෙනි පුද්ගලයා ගැන කතා කරලා එහෙම මෙලොවේ යම් කිසි පුද්ගලෙක් තමන්ට වඩා ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීනනම් මෙබඳු පුද්ගලයන් සේවනය කරන්න එපා. භජනය කරන්න එපා. පෛරුපාසනයට ගන්න එපා. හැබැයි මම ඔබට මතක් කළා හරි වටිනා අදහසක් තියෙනවා මේ සූත්‍රයේ පින්වත් මේ. කොහොමද කියන්නේ? අඤ්ඤත්‍ර අනුද්දයාය අඤ්ඤත්‍ර අනුකම්පාය. අන්න. එතකොට දැන් අපට අර අපේවනාට වාරාණන් කියන ගාථාවේ පින්වත්නි අන්න ඔබට ධර්ම දාණය දෙන්න පුළුවන් හොඳ මොහොතක්. අපි හිතමු කවදාවත්ම පන්සලකට ගිහිලා නැති කෙනෙක්. කවදාවත්ම මල් වට්ටියක් පූජා කරපො නැති කෙනෙකුට මල් වට්ටියක් හදලා මේකට අත ගහන්නකෝ කියලා මල් වට්ටිය අත ගහන්න යාට අවස්ථාව ලබා දෙනවා. මම හැම විටකම කියන්නේ ඔබ දැන් දානකට හාමුදුරුව වඩිනවනම් එතකොට බරකට හාමුදුරුව වඩිනවනම් ගමේ කවදාවත් පන්සලකට ගියේ නැති සමහරට උදේ ඉඳලා රැ වෙනකම් මත් වතුර බීගෙන ඉන්න කෙනෙකුටම දෙන්න දෙපා හොදන්න කියලා. එයාට ලොකු ඇගීමක් දුන්නා කියලා යම් කිසි මට අනේ මට නම් බෑ මං මේ පේන්නද මහත්තයා ඇති කියලා කියයි. නෑ ඔයාම ඒක කරන්න. ඔබට පුළුවන් නම් හාමුදුරුවන්ට පොඩ්ඩක් කලින් එක දැනුවත් කරන්න. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ අපි කමනාප වෙන්න එපා. පය හොදවන්නේ අහවල් කෙනා. කවදාවත් ආගමක් දහමක් නැතුව ඉන්න කෙනෙක්. හැබැයි බීගෙන ඉන්නේ සමහරට ඒ දවසේ පොඩ්ඩ ඉඳ තියෙනවා. නමුත් අරයට අපි වෙනම උපදෙස් දෙනවා. එයා දාන්න බොන්න එපා. ඒ පය හොදරි වෙනකන් බොන්න නැතුව ඉන්න අද ගන්න කියලා හරමුකොත් අරන් දීලා සුදුකම් දෙකොත් අරන් දීලා සමහරට පය පිහින්දත් යාට වායකුත් අතට දීලා එයා උහුරු කළොත් අන්න එයාගේ අර එයාට අපි දයාව දක්වපු අනුකම්පාව දක්වපු කියන එයාගේ බාරදරන තියෙන බව දන්නවා. එයා ජීවිතේ නොකටයුතු විදිහට ජීවත් වෙන බව දන්නවා. කටයුතුකම් කරන බව දන්නවා. නමුත් එයාට දයාව අනුකම්පාව ඇතුව එයා ආශ්‍රය කරන්නයි කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මම විශේෂයෙන් මේ කාරණා ටික මතක් කරන්නට අදහස් කළේ පින්වත්නි අපි දැන්
උද්දච්ච කුක්කුච්ච කියන කාරණාවනේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකට නිදසුන් සපෙමින් මේ ඉන්නේ. සමහර වෙලාවට සමහර තැන් කියනවා බාලයන්ට දුර්ජනයන්ට පිහිටවීමෙන් තමන්ට ලොකු විපත්තිය සිද්ධ වෙන අවස්ථා. ඒකට උදාහරණයක් පෙන්වන්නත් එක්ක තමයි මම මේ කාරණාව මූලික කරගත්තේ. ඒ නිසා මම හිතනවා ඊටු කරුණු දෙක මම පින්නතුලට විස්තර කරන්න ඉස්සර වෙලා අපි සත්‍යං කියන ජාතකයේ හරහා ඒ වගේ පොඩි උදාහරණයක් සිහිපත් කළොත් ධර්මදේශනා විදිහට ඒකාකාරී බවෙන් ටිකක් අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. ඒ කියන්නේ මෙතන කිව්වනේ බාලයව සේවනය කරන්න ආශ්‍රය කරන්න එපා දයාව අනුකම්පාව හැර කියලා. දැන් මේ බෝධිසත්වයන් වහන්සේ දයාවෙන් අනුකම්පාවෙන් බාලයන්ට දුර්ජනයන්ට පිහිට වුණු අවස්ථාවකදී උනත් උන්වහන්සේට ආපහු ඒ බාලයන්ගෙන් මූල දෙන්න සිද්ධ වෙච්ච අකරතැබ්බයක් ගැනයි මේ නිදසුන් කතාව. එතකොට අපි මේ නිදසුන් ඉදිරිපත් කරන්නේ කුමක් පිණිසද? අර භාග්‍යවතුන් වහන්සේ 3 දෙනෙක් පිළිබඳව කරපු විග්‍රහයේ පළවෙනි පුද්ගලයා සේවනය කළ යුතුයි කිව්වා. පෞරුපාසාන කරන්න එපා කිව්වා. භජනය කරන්න එපා කිව්වා. හැබැයි දයාව අනුකම්පාව ඇතුව එහෙම ඇසුරු කරාට කමක් නැහැ කියන ඒකට උදාහරණයක් වෙයි පෙන්නන්න. ඔන්න බමදත් රජුරුවන්ගේ හිටියා කුමාරයෙක්. එයා හරිම දුෂ්ටයි. ඒ නිසාම සමාජයේ එයාට නමක් පටබැඳලා තිබුණා දුෂ්ට කුමාරයෙක් කියලා. ඉතින් මිනිස්සුන්ට බොහොම තදපරස විදිහට කතා කරන්නේ. අර මං කිව්ව විදිහට එයා කවුද එතකොට? පඬිතේද්ද බාලයේද්ද? මම කියවනේ දුක්ඛින්තිච චින්ති හොති. එයා හිතන්නේ නපුරු විදිහට, එයා කතා කරන්නේ නපුරු විදිහට, එයා ක්‍රියා කරන්නේ නපුරු විදිහට. දැන් ඔන්න දැන් මේ රාජකීය පුතේ ඉතින් මිනිසුන්ට ඒ නිසා එකට කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොයි දේ දරාගෙන ඉවසකට යටහත් වගේ ඉන්න සිද්ධ වෙනවා. නමුත් මිනිස්සු හැමදාම එහෙම ඉන්නේ නැහැ. මිනිස්සුන්ට අවස්ථාවක් උදා වෙනකොට මිනිස්සු ඒකට පරිගන්න අවස්ථා තියෙනවා පින්නත්. ඉතින් බලයේ තියෙන කාලේ තමන්ට කරන අඩන්තේත්තන් සමහරට අර විපක්ෂයේ ඉඳගෙන පීඩා විඳින අය බොහොම අමාරුවෙන් දරාගෙන කාගෙන ඉන්නවා අපි වචනෙන් කිව්වොත්. මොකද අවුරුදු 5කට පස්සේ හරි තමන්ට කාලේ උදා වෙනෝනේ අවස්ථාව උදා වෙනෝනේ කියන අදහස. දැන් ඔන්න මේ දුෂ්ට කුමාරයාගේ මේ නොයෙක් දේවල් මිනිස්සු දරාගෙන හිටියා. පහර කාලා ඔය හිරිහැර දරාගෙන ඉඳලා දවසක් රාජපුරුෂයොත් එක්ක මේ දුෂ්ට කුමාරයා යනවා ගඟට නාන්නයි මේ යන්නේ. විනෝද වෙන්නයි නාන්නයි දෙකටම. ඒක ඔහොම ඉන්න ගමන් මහා වැස්සක් පතිත වෙන්න පටන් ගත්තා. දැන් මිනිස්සු කල්පනා කළා ඒ දාසයෝ රාජපුරුෂයෝ දැන් හොඳ වෙලාව මේ කුමාරයා ගඟේ ගිල්වන්නේ. හොඳ වෙලාව ගඟේ ගිල්වන්න. අන්න දැන් අවස්ථාවල් ලැබුණා. ගඟේ ගිල්වන්න අවස්ථාව, පලි ගන්න අවස්ථාව. කවුරුත් නැති වෙලාවේ ගඟ වැදලා අරගෙන ගිහලා ගඟේ ඔබලා අරගොල්ලෝ පැනලා දැන් ඒ ගංග වතුර මහා විශාල ගංග වතුරක් බවට පත් වුණා. දැන් කුමාරයා බොහොම අමාරුවෙන් ගඟේ ගහගෙන ගිහ කොටයක එල්ලුණා. කොටයක එල්ලිලා යන ගමන් හැබැයි කොටේට තව ගහගෙන යනකොට තව සත්තු 3 දෙනෙකුත් ගොඩ වුණා. දැන් මේ කතාව ඔබ දන්න කතාව. අපි නිකන් කෙටියෙන් මතක් කරගමු. කවුද? මීයෙක් ගොඩ වුණා. මීයට පාලියෙන් කියන්නේ උන්දෝර කියලා. සර්පයෙක් ගොඩ වුණා. සර්පයාට කියන්නේ දීඝ කියලා. ගිරවෙක් ගොඩ වුණා. ගිරවට කියන්නේ සුව කියලා. උන්දෝර දීඝ සුව. මීයයි සර්පයයි ගිරවයි දැන් අර කොටේ සිදුරු වලට රිංගලා දැන් ඉන්නේ. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ ගඟ අසබඩ අසපුවක තමයි මේ වෙනකොට ජීවත් වෙන්නේ. කල්පනා කරන බෝසතාණන් වහන්සේ අනේ මම වගේ පාරමී ධර්ම පුරන කෙනෙක් ඉන්න අතරදී ওই ගඟ මැදි බරුස්සේ කෑ ගහගෙන යනකොට බලා ඉන්න නරකයි. ජීවිතේ ඉල්ලලා හොඳ මිනිහෙක්. ඒ නිසා ඒත්තන ඔගේ පිහිටක් වෙන්න ඕන කියලා හිතනවා. ඒ පින්වත්නි ඔබ උනා මේ ජීවිතේ කාට හරි තමන්ගේ රුධිර බිඳුවක් දානෙට දෙන්නට නැත්නම් ලේ දන් දීම කියලා අපි ප්‍රකට වශයෙන් කියන එකට පෙළඹෙනවා නම් ඒ කරන්නේ ජීවිතේ ඉල්ල අඬන කෙනෙකුට පිහිටක් වෙන්නේ. සමහර වෙලාවට අපි හිතමු ඔබගේ වකුගඩු දෙක ඔබට සක්‍රීයව හොඳින් ක්‍රියාත්මකයි. අපි බුදු සරණ පත්‍රය බැලුවත් වෙනත් පුවත්පත්වල බැලුවත් හැමදාම තියෙනවා වකුගඩුවක් අවශ්‍යයි. ඔබට හිතනවා නම් ජීවිතේ ඉල්ලලා අඬන කෙනෙක් මට මගේ වකුගඩු දෙකෙන් එකක් පරිත්‍යාග කරන්න පුළුවන්. දැන්
එක පාරමිතාවල උපපාරමිතාවක් කියලා පින්නොත් ඔබ දන්නවා. ලේ ධාතුව කියන්නේ ශරීරේ කොටසක් එක දන් දීම උපපාරමිතාවක්. එතකොට පින්නොත් ඔබට පුළුවනි කල්වේලතුමා නිතර වගේ කියලා තියෙන එකක් තමයි ඔබේ දැස ඔබේ මරණය සිදු වහම පැය 10ක් 12ක් අතර දන් දෙන්න පුළුවන් නම් අන්න දැසක් ඉල්ලා අහනන අනුපාඩුවක් ඇති කෙනෙකුට ඔබේ දැස ලෝකේ බලන්නට දුන්නා වෙනවා පින්වත්නි. ඒ විදිහට අපිට මේ බෝධිසත්ව ගුණධර්ම මේ බෝධිසත්ව කියලා කියන්නේ පින්වත්නි සත්ව කියන වචනේ තේරුම තමයි සිතින් අල්ලාගෙන සිටින්න. කවුද සංසාරේ? එතකොට සත්වයා කියන්නේ සිතින් යා වෙලා ඉන්නේ කෙනා ලෝකයට සංසාරෙට. යමෙක් සංසාරයෙන් අත් මිදෙන්නට යම්කිසි බුද්ධියක් සොයමින් යනවා නම් ප්‍රඥාව සොයමින් යනවා නම් නිවන සොයමින් යනවා නම් ඒ බුදු බවෙන් වෙන්න පුළුවන්, පසේ බුදු බවෙන් වෙන්න පුළුවන්, මහරහත් බවෙන් වෙන්න පුළුවන්. ඒ හැමෝම පසේ බුදුවරු. පසේ බුදුවරු. ඒ නිසා ඔබට නිවන් දකින්නට ඒක හොඳම පින්කමක්. හොඳම පින්කමක්. දැන් අපේ බෝධිසත්වයන් වහන්සේ ඔබ දන්නවා උපභෝග පරිභෝග සම්පත් නැත්නම් පාරමී උපපාරමී පරමත්ත පාරමී මේ තුන් පියවරම සම්පූර්ණ කළ කෙනෙක්. දැන් මේ වෙලාවේ කල්පනා කරනවා මං වගේ කෙනෙක් මේ වගේ ඇහෙනතෙක් මානේ ඉන්නදී ගඟේ ගහගෙන යන මේ වගේ මිනිස්සුන්ට පිළිහිට නොවි ඉඳීම කොයිතරම් නරක ක්‍රියාවක්ද කියලා බෝධිසත්වයන් වහන්සේ දුවලා ගිහින් බලනකොට ගඟ මැද්දේ කොටයක පීනාගෙන යන කොටයක ගසාගෙන යන මිනිස්සයා දකින්න. ඉක්මනින් ගඟට පැනලා තමන්ගේ වාරුවෙන් කොටේ ගොඩට ගෙනල්ලා බැලුවම අර මං කිව්ව සතු තුන් දෙනෙක් ඉන්නවා. කවුද? මීයයි, සර්පයයි, ගිරවයි තුන් දෙනා. දැන් හතර දෙනාම ගොඩට ගෙනල්ලා ගිනි ගොඩක් ගහලා දැන් අර සතු තුන් දෙනාට ඉස්සෙල්ලා ගිනි තප්පෝලා අර ගිනි වගේ තටු වේලලා අනිත් සත්තුන්ගේ තැඟ රත් වෙන්න අරගෙන පැත්තකින් තියලා හතරවෙනි පියවරට තමයි රාජකුමාරයාට අර දුෂ්ට කුමාරයාට බෝධිසත්වයන් වහන්සේ දැන් ගිනි තපෙන් සලස්සන ඇඟ වේලලා ඇඳුම් වේලලා සංග්‍රහයක් කරන්න පුළුවන් විදිහට ඒ ඇයට සුචි ආහාර පාන තියෙනවා නම් ඒ තිවිච්ච ආහාර පාන ටික දීලා සංග්‍රහ කරනවා. දැන් කල්පනා කරනවා දුෂ්ට කුමාරයා දැක්ක නේද? මට සැලකුවේ අන්තිමට. බඩ දුෂ්ටයා කල්පනා කරන හැටි සලකපු එකේ කලගුණේ ඔළුවේ නැහැ. සත්තුන්ට වඩා මම පහත් කොටයි මට සැලකුවේ කියන දුෂ්ට හිතාව. මම බේරගත්ත නේද කියන කලගුණ හැඟීමේ සිත ඔහුතුන ඇති උනේ නැහැ. පින්වත්නි දැන් මේ දුෂ්ට කුමාරයා කල්පනා කරනවා හරි මට මේ කරපු අපහසුව වෙනුවෙන් නැත්නම් අපහාසය වෙනුවෙන් මම පලි ගන්නවා කියලා හිතුවා. ඉතින් අපට මේ බාලයෙකුගේ ගති ධර්ම ගැන කියන්නට උදාහරණ වශයෙන් ගත්ත කාරණාවට මීට වඩා වේලාව ගන්නට අවස්ථාවක් නැහැ. කාලය ගෙවි ගිය නිසා ඒ සිද්ධියේ ඉතිරි භාගය ඊළඟ සතියේද පින්නත් ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අදට ධර්ම දේශනාවට සමුදෙන්නට සිද්ධ වී තිබෙනවා. ඔබට මතක හිටින්නට ඕන නිසා මම මේ සිද්ධිය පුංචි කවියකට නගලා අවසන් කරන්න. ජලයට වැටි පාවෙන දර කඩක් රැක ගොඩට ගත්නයෙක් ඇති ඵලය දැක ඉන් ලබන ඵලය නිවවත් මගේ දුක දොඩනන් ගොඩට ගත හොත් හිමි වෙති දුක. අන්න බෝධිසත්වයන් වහන්සේට අවසානයේ මේ දුෂ්ට කුමාරයා නැවත රජගෙට ගිහින් රජකම් කරන වෙලාවේ පරීක්ෂා කරන්න ගියාම දනුවන් දී මරන්නට අනකලා රාජපුරුෂයන් දුෂ්ට කුමාරයාගේ හැටි බලන්න ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ සීපත් කරපු අදහස සත්‍යං කිරේව මාවංසු නර ඒකච්ඡයිද කට්ටං විප්ලවිතං සීයෝ නක්කේ පත්‍යයිද කියන මේ ගාථාවේ අදහස තමයි කවිදකින් කිව්වොත් කොපමණ ගුණ කළත් දුදනෝ නොවේති යහපත් කිරි දියේනි දෙවියන් අඟුරු සුදු වද කලෙක් නම් නැහැ. තවත් විදිහට කිව්වොත්
දියෙහි යන දන්නට හිත නොවේ අනවස සැකය කරේ. ඉතින් ඊළඟ සතියේ මුණ ගැහෙනකන් දොඩනන්ද පිහිට වෙලා ඔබට යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් ඒකත් මතක තියාගෙන ඉන්න. අපි ඊළඟ සතියේදී සිහිපත් කරමු ඒ අංගුත්තර නිකායේ තිකරිපාතේ ඇසුරු කළ යුතු පුද්ගලයන් දෙපළ පිළිබඳව කරන ඊළඟ විග්‍රහයට ඉඳ තබා ගනිමින් අද දවසේ අපට මේ ධර්ම දානමේ පින්කම වෙනුවෙන් ආදරණීය දායකත්වයේ දරන්නේ මාවතගම ගුරුවත්තේ ගෝනාගල පදිංචි එච්.එම්. මාලිකා හේරත් පින්වත් මෑණියන් ඇතුළු සම්මුතු පිරිස අරමුණු කරගන්නවා එන සදහැවතුන් වසර 27කට පෙර අභාවයට පත්වුණු ටිකිරි බණ්ඩාපියතුමාට වසර 21කට පෙර මිය ගිය විසෝමණිකේ පින්වත් මෑණියන්ට වසර 7කට පෙර අභාවයට පත්වුණු හේරත් බණ්ඩා ආදරණීය ස්වාම පුරුෂයාණන්ට වසර 5කට පෙර අභාවයට පත් සජි චතුරංග ආදරණීයකම පුතාට විජේරත්න බණ්ඩා ලොකු අයියාට ශාන්ති වීරකෝන් පින්වත් නෑනන්දියට පින් අනුමෝදන් කරන උතුම් බලාපොරොත්තුවෙන් ඒ වගේම පෙබරවාරි මාසයේ 3 වෙනි දින 39 වන ජන්මදිනයේ සමරන ආදරණීය ප්‍රසංග රාජනායක පුතාට පෙබරවාරි 11 වෙනි දින දෙවන ජන්මදිනයේ සමරන වෙනුෂී ආදරණීය මිනිබිරියට දානමය පින්කමට අද සහාය වන හැම දිනකටම මටත් සතසුව ශාන්තිය අනිෂ්ඨාන කරමින් අදත් මේ පුණ්‍ය භූමියට පැමිණ පුද පූජා සිද්ධ කරමින් අපට ආදරයෙන් ගෞරවයෙන් යුක්තව ආශිර්වාද කරනවා එම සදහැවතුන් මේ සදහැවතුන්ගේ සකල ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. පින්වත් මෑණියනි ඔබටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. දරුවන්ගේ ජීවිත මගානුකමත් වේවා. අභවයට පත්තුණු සත්පුරුෂ පරම්පරාවක සියලු ඥාතීන් ඒකාන්තයෙන් සපවත් වේවා. සපවත් වේවා. නිවනින් නිවෙන්නටම මේ උතුම් දානමය පින්කම පාරමිතාවක්ම වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමත සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්ුනේ. ඔබට ඔබ කරන කුසල් කොතෙක් කළත් ඒ කුසල් මෝරා වැඩෙන්නට පින මෝරා වැඩෙන්නට අවශ්‍ය කාරණා රසක් මේ දේශනාවේදී අන්තර්ගත වුණා. දැනගන්නට ලැබුණා. මම හිතන්නේ පින් කරන අයට කුසල් කරන අයට පින්කම් සිදු කරන අයට ඒ පින තවත් සාර්ථකව සිදු කරන්නට පින්කම සාර්ථකව සිදු කරන්නට ඒ තුළ තමන්ගේ ජීවිතයේ කුසලයේ වැඩි දියුණු කරගන්නට අවස්ථාව උදා කරගන්නට තිබෙන හැකියාව පිළිබඳව මේ දේශනාව මනාව ශ්‍රවණය කරපු ඔබට දැනෙන්නට ඇති. ඉදිරියේදී පින්කම් කරනකොට ඒ ගැන හිතන්න. එහෙම හිතලා පින්කම් කරාට පසුව ඒ කුසල ශක්තිය තවත් වැඩි දියුණු වේවි. නැත්නම් අපි කියන කුසල් කළාට පින් කළාට කිසි පළක් නැහැ. මොනවත් ප්‍රතිඵලයක් නැහැ නේ කියන. ප්‍රතිඵලය තමයි ඔබ අවුරාගෙන තියෙන්නට ඇතැම් විට. ඒ නිසායි අපි හම්බුනාසේ ඔබට ඒ කුසලය මෝරා වැඩෙන්නට පින මෝරා වැඩෙන්නට අවශ්‍ය කාරණා අන්තර්ගත කොට අද දේශනාව සිදු කරන්නට ඊට උන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හම්දුරන්වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් ධර්මාවබෝධය මේ ගෞතම සම්බුද්ධ ශාසනයම සාක්ෂාත් කරගන්නට අපේ හම්දුරන්වහන්සේට මේ සියලු කුසල පාරමිතා බලයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා නැවතත් ධර්ම සාකච්ඡාව සමගින් මෙත් පාමුල වැඩසටහන තුලින් හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. දෙන්න අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. කුසල් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සමහර උගුරට හොරා බෙහෙත් බොනවා වගේ පින්කම් කරනවා. ඉතින් ඒ තත්ත්වෙ මිදලා හරියට පින්කමක් කරගන්න කුසලයක් කරගන්නට යොමු වෙන්නට හැකි වටපිටාවක් ගොඩනගා ගන්නට ඕන. සමහරු ධනක් දුන්නත් දැන් වෙලාවට ගෙදර දාන මේ පින්කම තියෙනවා මෙලෝදියක් ගන්නෑ. ඒකම කියන්න ඕන. සමහරු මොන පින්කම කළත් කොහොමද ඒක කරන්නේ කියලා 17 කැරකෙනවා. ඉතින් මම හිතන්නේ බෞද්ධ විදිහට අපි එහෙම වෙන්න ඕනේ නැහැ කියලා. ඒ තත්ත්වෙන් මිදෙන්නට අපි ඕන. ඒ තත්ත්වෙන් මිදෙන්නට හැකියාව අපිට තියෙනවා. මොකද අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ ඉන්න ඕන තරම් අවවාද ශාසන ලබන්නේ. එහෙම අහන්නේත් නැතුව හිතේ ඉර කරගෙන ඉඳලා අවසානයේදී පින්කම බොහොම අරස විදියට කරලා බොහොම කම්මැලි ස්වරූපයෙන් කරලා අනිත් පැත්තෙන් කුසලයේ මෝරා වැඩි නැති ආකාරයෙන් සිදු කරන අවස්ථාවක් තිබෙනවා. අපි ඒක ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ පූජනීය කැටවලේ මාලෝකනායක හම්දුරන් වහන්සේ නැවත වාරයක් මෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්න උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔබ සියලු දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අපේ හම්දුරනේ අපි
සාකච්ඡාව ආරම්භ කරමු. ඒ මං ප්‍රභාගත ප්‍රවේශයෙන් පින්කම් කරන්නට යමුනාට විරෝහසරක් ගන්න තියයි ඉන්නේ. මෙහෙම අපේ බෞද්ධ කොට්ටාශය අතර ඉන්න ඕනේ නැහැ කියලා මට හැඟෙනවා. ඔබ වහන්සේට කොහොමද හිතෙන්නේ කියලා කාරණිය. මොකද අපි බෞද්ධයෝ වෙන සාහිත්‍යයට පමණක් සේවා වුණත් වැඩක් නැහැ. ආසනාවන්ත පින්වත් ඔබ හැමත මහත් වූ පුණ්‍ය නිදානයක දොරටු අභියස හිඳ ඔබ පුණ්‍ය නිදානයේ රස පමණක් ස්පර්ශ කිරීමෙන් ඔබට පුණ්‍ය නිදානයක වටිනාකම දකින්නවත් වටිනාකම ලබන්නවත් අවස්ථාවක් නොලැබෙන ලොවක පිටේ ඔබට ඒ පුණ්‍ය නිදානය වටිනා නිදානයක් වශයෙන්ම පරිහරණයට ගන්නට අවශ්‍ය කරන පිළිවෙලයි අද අපි ධර්මදේශනාවේ මුල් භාගය තුල පැහැදිලි කරන්න යෙදුනේ. දැන් බොහෝ විට අපි පින්කම් අංග සම්පූර්ණව සිද්ධ කරන්න නම් එක පැත්තකින් අපට අනුකරණයක් අවශ්‍යයි. අපට වඩා ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් වැඩි හිටියැත්තෝ පින්කම් කරන ආකාරය දිහා බලාගෙන ඉඳලා අප ළඟ මෙන්න මේ අංගත් අපේ පින්කමට අපිත් එකතු කරගත යුතුයි අප ළඟ මේ කරුණු නෑ නේද කියලා කෙනෙකුට හිතලා බලන්න සතුටු වෙන්න පුළුවන් නම් පින්කම් කරන්න පුළුවන් නම් මම උදාහරණයක් සිහිපත් කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් හැම ගෙදරකම දානමේල් 7-8ක්වත් අවුරුදු ගානක් ඇතුළත දෙන්න සිද්ධ වෙනවා. ගෙදරක 7-8 දෙනෙක් ඉන්නවනම් අඩුම ගානේ අවුරුදු මලහාමාරි දානෙත් දෙන්න වෙනවනේ. සමහර ගෙවල් වල වාර්ෂිකවම දන් දෙන ගෙවල් තියෙනවා. ඒ දන් දෙන ගෙවල් වලට පන්සලෙන් බඩු මුට්ටු ගෙනියන්න දෙනවනේ දානට උවමන කරන දේවල්. පාත්‍ර ටික හරි. ඊළඟට අත දොබන පඩික්කන් ටික හරි. පැන් වාදන ටික වරදන පැන් වාදන පැන් කොප්ප ටික හරි. ඒක ගෙනියන්න ඕනේ. නමුත් මම කියන්නේ පාවඩෙත් පන්සලෙන් ගෙනියන්න ඕනේ. අපට පුළුවන් ගෙදරක නිතර පින්කම් කරනවා නම් ඒ ගෙදර ඉන්න අය පාවඩයක් මහලා. මාස ගානක් තියාගෙන අපි ලෑස්ති වෙන අවස්ථා තියෙනවා පින්කම් වලට. අපිට පාවඩයක් මහලා ඒ පාවඩේ මතින් හාමුදුරුවෝ වැඩමවන්න පුළුවන් නම් ඒක තමයි ලොකු ශක්තියක්. ලොකු සතුටක් නේ. අපි හඳුන්නේ දැන් ආසනවලට එන සුදුරෙදි කඩපවා බොහෝ වෙලාවට ගෙවල් ගාන කියලා තමයි හොයාගන්නේ. ගෙවල් ගාන කියලා වැඩි ගෙදර නිතර වික්ෂුන් අනාවට ద్వාරතායි කියවනේ. දොර ආරතියන් කිව්වා වික්ෂුන් හන්ද විතර. ඒ කියන්නේ වෙන අරක ගෙවල් වල සුදුරෙද්දක් වෙනම තියලා තිබුණා හාමුදුරුවෝ වැඩියම වාඩි වෙන්නේ. එච්චර ඕන නෑ. දැන් අපි දානෙට හාමුදුරුවෝ වැඩමුවන්ට මිනිස්සු පන්සලට එනවනේ. දැන් අපි කරඬුව අතට අරගෙන කොහොමද කරඬුව වැඩමුවන්ට එන්නේ කිව්වහම නිකන් අත් දෙක දික් කරනවා මිසක් තුවායක් දැන් ඔලුවට දාගන්න. අපි තුවාය ඔලුවට දාගන්න මේක ඔලුවට දාගෙන ඉන්න කියලා අපි පන්සලට අපි තුවායක් දෙන්න ඕනේ. ඒ තරමටම මිනිස්සු පින්කම් වලට සූදානම්. ඔබ කියවනේ බොහොම බොළඳ මට්ටමින් තමයි පුතා මේ පින්කම් වල මිනිස්සු යෙදෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට මේක අනුකම්පාවෙනුත් කරුණාවෙනුත් වෙලාවකට කදිනුත් කියන. හරල වචනෙන් කියන. තේරුම් ගන්න විදිහට පැහැදිලි කළොත් මිනිස්සු ධනක් දෙන්න සූදානම් වෙන්න ඕන කරන ටික දන්නවා. අපි පොත් ගණනාවක් කිව්වනේ පහුගිය කාලේ මම නිතරම දේශනාවලින් සිහිපත් කළා. ආමුදුරු වැඩමුණ වෙලාවේ ගොප්පලත් පැලක් තියන්න පය හොදන්න. අද වැඩිපුරම කියලා ඇත්තට බොහෝසේ තමයි වෙන්නේ. මම හැමදාම මේ වත් පිළිවෙත් වලට මූලික තැනක් ලබා දීලා තියෙනවා. එහෙමයි. ඊළඟට පන්සලෙන් කරඬුව තියන්න කුටියක් දෙන්නම නරකයි. එතකොට ගෙදර ඉන්න ඉතුරු මිනිස්සු ටිකවත් කරන්න තියෙන පුංචි දේ. ඔතන ගෙදරට කණප්පුවක් තියෙනවා. ස්ටූල් එකක් කියලා කියමුකෝ අපි අදවටනේ. ඔය ස්ටූල් එකට කෝටුද ගන්නවා බලා උඩ කෝටුද ගන්නවා බලා. ඕකට සුදුරෙද්දක් වහලා. පුංචි බොදු කුටියක් Taman හදාගත්තු කරඬුව වැඩමුණ වඩා ඉදුවන්නේ. ඒ ඉස්සරහින් බුද්ධ පූජාව තියන්න තවත් පොඩි ස්ටූල් එකක් තියලා තිබ්බොත් කොයි තරම් ලොකු සතුටක්ද මේ මගේ ගෙදර මම බුදු කුටියක් හදලා මේ ඒකේ මේ කරඬුව තැන්පත් කරන්නේ. ඒ කියන්නේ ඕකත් අපේ හාමුදුරනේ දැන් පන්සලෙන් ගේන්න නැති වුණාම ඔය ආයතනයකින් කොයින් හරි මුදල් දීලා ගන්න හයර් කරන තැනකින් තමයි ගේන්නේ. ගේන්න හදන්නේ. ඒකේ සමහරුන්ට හිතෙනවා ඇති මේක මදි පුංචි කමක්. බොක්කක්ක් නැත්නම් සුදු රෙද්දක් කියලා මෙහෙම කළාට පස්සේ ඒක නිකන් අපේ තත්ත්වයට හොඳ නැහැ කියලා සමහරුන්ට. අන්න ඒක තමයි දැන් මේවා නිකන් අර මේ ග්‍රාම්‍ය දේවල් නාමක දේවල් නිකන් වැඩි වටිනාකමක් නැති ශ්‍රද්ධාවන්ත මේ උපාසක මහත්තුරු උපාසක අම්මලා කරන දේවල් අපි කරන්න ඕනේ මේ නිකන් එක්තරා නිකන් පොරින් තාලෙට අපි කරන්න ඕන. නැත්නම් මේ ලෝකයට නෙවෙයි. ග්‍රාම්‍ය දාලට මේ අපි වැඩ කරන්න. ඒකට අපේ ගම්වල තිවිච්ච වටින පින්කම් වල එදා මිනිස්සු අස්වැන්න ලබා ගත්තේ. ආනිසංස ලබා ගත්තේ අපිට කිව්වොත් සද්දා බීජං තපෝ උත්තේ හොඳට ශ්‍රද්ධාවේ බීජය ක්‍රියාත්මක වෙන්න පටන් මම බඩේ කිව්වා හිතේ ශ්‍රද්ධාව තියෙනවා ඒ ශ්‍රද්ධාව වදලෙන් ගන්න. හිතේ ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව ක්‍රියාවට ගන්න. මං අන්නේ ශ්‍රද්ධාව ක්‍රියාවට ගන්න ඕන නිසා තමයි අර කිව්වේ කොක්කොලත් තමන් කියන්නේ. එහෙමයි.
ඊළඟට පුරාණ ගෙවල් වල දාන කතරකට මිනිස්සු වැඩමවනකොට අරණු වැඩමවනකොට ගෞරව පිණිස විද විද නැතිගේ එක්තරා වැඩ පිළිවෙලක් ඇතුළත ආරුප්පක් නමන හදලා තිබුණ ගොක්කොල වලින්. ඒ ආරුප්ප මැදක ලස්සන ගෝපල හැඩේ තියෙන ටිකක් එකතු කරලා ලස්සන හදලා තිබුණ හොඳ කලාත්මක නිර්මාණ. ඒකට ධර්ම දේශනාවකට ඒ වෙලාවට කොටුවක් ඇදලා ඒ වෙලාවට රෙදි කැල්ලක් එලලා හාමුදුරන්ට වාඩි වෙන්න තියන්නේ නැතුව ගොක්කොල සැරසිලි දාපු පහන් හතරක් හතර පැත්තේ දාලා හතර වරන් දෙවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. හතර වරන් දෙවියන්ගේ ආරාධනාව වෙනුවෙන්. එතකොට තමගේ හතර වර්ගයක් ඥාතීන්ට පින්පෙත් ලබා දීමට කරන ආරාධනාව වශයෙන් මේවා අවබෝධයෙන් කරගෙන ධර්ම දේශනාවට ධර්මාසනයේ සූදානම් කළොත් කොයිතරම් උසස් කුසලයක් ලබන්න පුළුවන් වෙනවද කියන කාරණාව ගැන කල්පනා කළොත් එකින් එකට බොහෝ කාරණා තියෙනවා පුතා. පැය ගානක් මේ පැය ගානම මේක කියන තරමට කාරණා තියෙනවා වක් පිළිවෙත් වල තියෙන දුර්වලතාවය. අපේ අම්මා දැන් එතකොට යම් කෙනෙක් හිතුවොත් අපිට යම් තැනකින් මේක ගේන්න පුළුවන්. එතකොට පහසුයි. මේකට අමුතු ලෑස්ති වෙන්න ඕනේ, කාලය ශ්‍රමය මේකට වැය කරන්න ඕනේ, අපිට ඒ සඳහා හැකියාව තියෙනවා කියන. මේ තුලින් එතකොට මේ පින රැස් වෙන්නේ නැද්ද? ගේන එකකින් සහ ඔබ වහන්සේ කියන විදිහට මේ සඳහා වෙනම සූදානම් වීම තුල මොකද්ද රැස් වෙන විශේෂ පින්? කර්මයේ කොටස් දෙකක් තියෙනවා. එකක් කර්මය, අනිත් එක කර්මපතය. කර්මපතය කියන්නේ ශක්තිමත් වූ කියන එකයි. එතකොට ශක්තිමත් වූ කර්ම එකක්, සාමාන්‍ය කර්ම එකක්. සාමාන්‍ය කර්මය අඳුරන්නේ බණ පොතේ කටත්තා කර්ම වශයෙන්. දැන් මරණාසන්න කෙනෙකුට ගරුක කර්ම, ආසන්න කර්ම, ආචීන කර්ම තුනම නැත්තම් කටත්තා කර්ම කියන එකක් වෙනවා. කටත්තා කියන්නේ වැඩි සැලකිල්ලක් නැතුව කරපු දේවල්. ඒකට වැඩි සැලකිල්ලක් ඕන නැහැ. සල්ලි ටිකක් විතර තිබ්බොත් ඇතිනේ පිරිත් බණ්ඩ ගේන්න, ඊළඟට දානට ඕන කරන පුඩු ටික ගේන්න, කේටරින් එකේ කෑම ගේන්න, කේටරින්ගෙන් කෑම ගේන්න, එතකොට පුටුවට එන රෙදි ටික ගේන්න. මේවට සල්ලි විතර තිබ්බොත් ඇති. සල්ලි නෙවෙයි පින්කම් කියලා කියන්නේ. සල්ලි වලට වඩා එහා ගිය අධ්‍යාත්මික මට්ටමක තියෙන අර නිම්වල පුරුල් කරගෙන හරිම ආදරයෙන්, හරිම ගෞරවයෙන්, ලොකු කාලයක් කැප කරමින්, ලොකු ශ්‍රමයක් කැප කරමින් කරන කටයුතු පින්කමට අදාළවම කරන කටයුතු වල කර්මපත ශක්තියක් තියෙනවා. ඒක තමන්ගේ මරණාසන්න වෙන වෙලාවේ තමන්ට ඒකාන්තයෙන් ගර්භ කර්මයක් වශයෙන් වේවා, ආචින්න කර්මයක් වශයෙන් වේවා තමන්ට පිළිහිද වෙනවා. ඒකයි දිගින් දිගටම මේ පින්කම් කරන්න ඕනේ. ඊළඟට ගෙදරට උනත් බලන්න, ඒ ගෙදරට ගොක්කත්තක් කපලා ගොක්කත්තේ පය තියලා දැන් අඩවඩල ගොක්කතු නැහැ ගේන්නේ. ඒව නැහැ. ඒ නිසා රබර් පාවිච්චියක් තියලා පය හොදනවා. ඊළඟට ගෙදර තියෙන වැඩිම වුණොත් එහෙම නක්ක පාවට මහන්නේ නෑ. මිනිස්සු තියෙන නයිලෙක්ස් සාරිය දෙකට නමලා සාරේ මැද්ද එලලා උන් දෙපැත්තෙන් හිටගෙන ඉන්නවා අපිට යන්න ඇරලා. මොකද අපි ඒකෙන් ලෙසලා වැටෙන්න බලන්න. වන්නන් දෙපැත්තෙන් අල්ලගෙන මිසක් යන්නේ නැහැ. මොකද ඒ අවබෝධය ලබා ගන්න. මම කියන්නේ මේ රෙද්ද අයින් කරන්න. දැන් මේ බලන්න මේ ටයිල් එකේ ඔයගොල්ලෝ මේ රෙද්දක් කිරුවාම මේක ලෙස්සනවා කියන ඔයගොල්ලන්ට වැටහෙන්න ඕන. ශ්‍රද්ධාව එක්කම ප්‍රඥාව නැත්තම් මම කියන්නේ පින්කම් කියලා කරන ගොන් කන්න. මේ දින්ග අවබෝධ කරගන්න ඕන මිනිස්සුන්ට. කර්ම පතේ කියන එක ගොඩන ගන්න තමයි මම කිව්වේ. දීර්ඝ කාලයක් ගත වෙනවනේ මේ පාවඩයක් මහන්න දොරකොඩ ඉඳලා ගේට් වලට වාඩි වුණකන් හාමුදුරුවෝ ඉතින් හැම ගෙදරකටම පාවඩයක් හදලා තිබ්බොත් බෞද්ධ ගෙවල් කොච්චර වටිනවද ඒක? කොච්චර වටිනවද? ඊළඟට සමහර ගෙවල් වල මේ පින්වත්නි දාන ගෙනියන වාදන ටික වෙනම තියෙනවා. දානේ උයන වාදන වෙන කිසි දවසක අපේ පරණ අම්මලා ගෙදරවත් මේ සාමාන්‍ය පරිභෝජනයට ගත්තේ වලදීවත් කවදාවත් ඇඹුල හදන්න අර ටික ගත්තේ නැහැ. ඒ ටික වෙනම තියලා තිබ්බා. දාන ටික ගෙනියන්න කොරුලි පෙට්ටියක් කියන එකක් වෙනම තියලා තිබ්බා. අන්න ඒ වගේ ගතිසිරිත් අහිමි වීම නිසා අද තාමත්ම දුර්වල මට්ටමට අපේ පින්කම් සාමාන්‍යයෙන් පින්කම් විතරයි ඒවා. ඒවා කර්ම පත කියලා ශක්තියක් ඇති වෙන්නේ නැහැ. අපි හඳුනන්නේ එතකොට වහන්සේ කියන විදිහට වත්ත පිළිවෙත හරියට කරනවා වගේම සමහරු ඒකේ අනන්තයට යන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ ඒකේ තවත් එහෙ ඉස්සරහට යන අවස්ථා තිබෙනවා. ඔය මම වැටුණු තරයක් කුංගි කොට ටිකකට කවදායි කියලා හිතෙනවා. ඒවා ශ්‍රද්ධාවේ අන්තිමට ගිහින් දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි තුන නිවිලා යන්න බෑ. දැන් මේක ශ්‍රද්ධාවේ ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාවේ අන්තයට යම ශ්‍රද්ධාව නැතුව ප්‍රඥාව අන්තයට යම දෙකම හරි බහැරකයි. මේ දෙක තුනනේ කරගෙන යන්න ඕනේ. එතකොටයි පින්කම් වගේ ඕනෑවට වඩා ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාව නැත්තේත් නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව අවබෝධයෙන් කරන්නේ. ඔව් අවබෝධයෙන් කරේ. ප්‍රඥාවේ මිශ්‍රණය ශ්‍රද්ධාවට අත්‍යවශ්‍යයි. ඒක හැබැයි තුලනාත්මකව තියෙනවා. දැන් අපි හිතමුකෝ තේ කෝප් එකට තදින් තේ කොළ දැම්මොත් තිත්තයිනේ. වැඩියෙන් සීනි දැම්මොත් පරිණාම වැඩිනේ. එහෙනම් හරි ෂෝක් තේ කෝප් එක කියලා අපි කියන්නේ කොහොමද? ඒකට පදමට ඕන කරන තේ කොළ ටික ඕන කරන සීනි ටික ඕන කරන උණුසුම ඒ ටික ලබා දීපොත් මේ තේ කෝප්පේ රහ වෙන්නේ. පින්කමක් උනත් ශ්‍රද්ධාවේ මිශ්‍රණය ප්‍රඥාවේ මිශ්‍රණය සමාන්තරව තියාගත්ත තමයි ඒකේ රසවත් හා හරවත් පින්කමක් ගොඩ ගන්න පුළුවන්. තමයි අපිට යොමු කරපු ගැටලුවකට මා යොමු වෙන්නට සූදානම්. මේ ප්‍රශ්නේ යොමු කළ තිබෙනවා අපේ හැමදෙරෝනේ ගිහි කෙනෙකුගේ පින්කමකට ස්වාමීන් වහන්සේ විසින්
පූජා කිරීමට පිරිකරක් සකසා දීම. චීවරය කියනම වරහණ තුල සඳහන් කරලා තිබෙනවා. පිරිකරක් සකසා දීම පවක්. සමහර ස්වාමීන් වහන්සේලා මේ ශාසන විලෝමක දෙයක් ලෙස හඳුන්වනවා. නිවැරදිද කියලා ආරම්භ. ඒකේ අදහස් කරන්නේ පන්සලෙන් පිළිකරක් දෙනවා කියන එකද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි පින්කමක් කරනවා. අපිට හිතනවා ස්වාමීන් වහන්සේ මම තමයි පිළිකර ටික දෙන්නේ කියලා දෙන්නේ. ඔව්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ දෙන පිළිකර ටික පූජා කිරීම පවක්ද කියලා. අනේ නැහැ. මොකද හේතුව ගිහි ගෙදර ඉන්නකල පින්කම් කරන වෙලාවට යම්ති ස්වාමීන් වහන්සේලාමකට පුළුවන් නම් තමන් වහන්සේට ලැබිලා තියෙන යම් බුදු පිළිකර නැවත දානයක් වශයෙන් පූජා කරන්න. දැන් කතාවටත් අපි අහලා තියෙනවානේ තෑග්ග උතුම් තෑග්ග කියලා. දැන් අර අපි ගිය සතියේ වහන්සේ සිහිපත් කළා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට බුදුහාමුදුරු තමන් වහන්සේගේ පාශකුල ජීවරය දුන්නා. දුන්නා වගේ. එතකොට එහෙමනම් අර ස්වාමීන් වහන්සේ කරන්නේ ලොකු පින්කමක්. දැන් ඒ පින්කම දිහාවේ සමහරට ආන්දරන්න ගමේ හැම ගෙදරකටම මේ පිළිකර දෙන්න බැරි වෙයි. එක ගෙදරකට විතරක් දෙන්න පුළුවන් වෙයි. ඒකට ඒක දැකලා සමහරට කෙනෙක් කියන්න පුළුවන් ඔය කොච්චර නරකවටත් අර ගෙදර පින්කමට පන්සලේ ආන්දර පිළිකර දුන්නා. ඔය සාසනික දේවල් පදේකුත් හදන්න පුළුවන් ඒ ගෙදර විතරක් දුන්නා කියලා. අනවබෝධය ඇති වෙනකොට. ඒ නිසා ආන්දරවන්ට පින්කමක් කරගන්න යම් කිසි අවස්ථාවක් උදාපත් වෙනවා නම් අපි හිතමු යම් කිසි වයෝවෘද්ධ අම්මා කෙනෙක්. කාත් කවුරුත් නැති අම්මා කෙනෙක්. මරණයටපත් වෙනවා. පාන්දනේ හාමුදුරුවන්ට හම්බෙලා තියෙන පාන්සු කුල දෙන්න. එයාට පාන්සු කුල දෙන්න පාන්සු කුල රෙද්දක් දෙන්නේ කෙනෙක් නෑ. හාමුදුරුවෝ පාන්සු කුල දෙන්න දෙනවා. සාංගික වශයෙන් පූජා කරන උන්වහන්සේ ආපහු ඒක පාන්සලට ගිහින්නේ. ඒ වඩින හාමුදුරුවෝ කෙනෙකුට අපිටත් කරනවා. එතකොට උන්වහන්සේට හම්බෙලා තියෙන අට පිළිගත් එක තියෙනවා. එතකොට ප්‍රශ්නයක් බලන්න. දානේ දායකයන්ට කියන ඔයගොල්ලෝ උදව් කරා. මම මේ මට අට පිළිගත් ලැබෙලා තියෙනවා. මම අට පිළිගත් පහක් දෙලා අට පිළිගත් පූජාවක් කළා පියුදකට පින්කම් කරනවා. උන්ට පුළුවන් කාලේ හැමදාම මෙවිල පන්සල අමතලා දුන්නා. ඒ ඇත්තට පින් දෙන්න දැන් කෙනෙක් නෑ. අහිංසක දුප්පත් අම්මා මටත් පින්කමක් එක කියලා හැංගීමෙන් ඒ හඳුරේ පින්කම කරනවා නම් දැකලා ඒ අය සතුටු වෙන්න එපා. ඒ කියන්නේ මෙතනදී පින් හොමාරුවද ස්වාමීන් වහන්සේ? පින් හොමාරුව. තමන් වහන්සේට පිනක් කරගන්න ලැබෙන උතුම් අවස්ථාවක්. අනිත් එක කලගුණ සැලකීම. දැන් අපි හිතන්නේ බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේලාට තිබෙන ගෞරවය නිසා සමහරලාට හිතනවා ඇති මේක එහෙනම් වැරදි දෙයක්. ස්වාමීන් වහන්සේ එහෙම කරනකොට පිටයි පවක් රැස් වෙන්නේ කියලා සමහරව හිතනවා. ඒකට ඒ අර්ථ ශූන්‍ය සිදුවීම. පහුගිය අපි හිතමු සුනාමි කාලෙක හිතන්නේ. එහෙමයි. සුනාමිය ගොඩගලපු වෙලාවේ පන්සල් වල තිබිච්ච පැදුරු ටික, කොට්ට ටික අනිත් ඒවා ගැන කියන්නම දෙයක් නැහැ. එහෙමයි. එතකොට සිවුරු ඇරෙන්න අනිත් සියලු දේ ආම්දුරු එකතු කරලා බෙදා දුන්නා. දැන් ඉහළට පව් සිද්ධ වෙනවද එතකොට? මොන තරම් පින් සිද්ධ වෙනවද? රටේ ආපදාපන්න හැම අවස්ථාවකම විසුණු මහන්සේ මේ ඉතිහාසය අරගෙන බලුවොත් රාජකීය කුමාරවරුන්ව ආරක්ෂා කළ දෙන්නේ කන්න බොන්න දෙක දීලා සංගීත දෙක කන්න බොන්න දීලා පන්සලේ ආරක්ෂා කළා තියෙනවා. දැන් අපි ගැමුණු දුටුගැමුණු රජුගේ කතා ප්‍රවෘත්ති අරගෙන තීර්ථ කුමාරයා කතා ප්‍රවෘත්ති අරගෙන හාමුදුරුවන්ගේ සෙවණයට තමයි උන්වහන්සේ හැදෙලා වෙන්නේ. සහ කරමකින් එක අවස්ථාවක රජතුමාව ගෙනියන. එහෙනම් එතකොට කියනෝනේ තිස්ස බොර දේවතාවුන්ගේ කරපිටින් යන උඹට මේ පාපේ වන්දිය කවදාවත් ගෙවන්න බැරි වෙයි කියලා. ඒ තරමටම ලොකු ලෙන්ගතුකම භික්ෂුන් වහන්සේගේ ශ්‍රමයෙන් රාජකීය ආරක්ෂා කළා රාජකීය ගොඩනගලා තියෙනවා. ඒ වගේ මිනිසුන්ගේ ආපදාපන්න හැම අවස්ථාවකම මෙහෙම භික්ෂුන් වහන්සේගේ පිහිට වීම පාපයක් නෙමෙයි. උන්වහන්සේලා කළ යුතු වටිනා පින්කමක්මයි ඒක. හොඳයි. එහෙමනම් ඔබ මේ පිළිතුර ඔබට මම හිතන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේවා පිළිබඳව අපේ දැනුගත් ශාසනීය දීර්ඝ කාලයක් නිරත වෙලා ඉන්න ධර්මයේ පිළිබඳ නිරන්තරයෙන්ම හොයා බලන කටයුතු කරන ධර්මය සමාජයත් එක්ක ගලපා බොහොම ගෞරවනීය ආකාරයෙන් මිනිසුන්ට ලං කරන අපේ කටවල මේ මාළෝක හාමුදුරු කිව්වම ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා අපේ හාමුදුරනේ. පංචශීලය, අටශීල, දසශීල බුද්ධ භාෂිතයක් නැතිව සිංහල තේරුමෙන් කියලා සමාදන් වූ විට ශීලයේ සමාදන් වෙනවා. පාලි සිංහල දෙකෙන්ම කළාට කමක් නැහැ කියලා අහලා තිබෙනවා. සීල් සමාදන් වීම. ඔව් සාමාන්‍යයෙන් මේක මම නිතර කියලා තියෙන කාරණාවක්. නමුත් දැන් මතක් කරන්න නැවත ඉස්පතු වෙච්ච නිසා සාමාන්‍යයෙන් සීලයක පිහිටීම කියන විනය කර්මයක්. ඒ නිසා තමයි අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි හැම දෙයකටම අපි මූලික කොටගන්නේ ආදර්ශ කොටගන්නේ. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් භාවිත කළ භාෂා මාධ්‍ය තමයි අපි අපේ ජීවිතේ හැම දෙයකටම ගුරු කොටගන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ සරණ යාම ශ්‍රී සත්‍ය සරණ යාම ආරි සංග්‍රහණී සරණ යාම කායිනුත් මම බුදු සරණ යමි වදනින් මම බුදු සරණ යමි මනසින් මම බුදු සරණ යමි ඉදොරින් මම බුදු සරණ යමි කියලා බුදු සරණ යන්න පුළුවන්. ඒක තමන්ගේ හැඟීම් වලට දැනෙන්න ඕන නිසා කෙනෙකුට ඒ විදිහට සරණ යාමේ වරදක් නැහැ. නමුත් හැබෑවටම තිසරණ සරණ ගතවන්නට නම්
පාලි භාෂාවෙන් එක කළ යුතුමයි. පන්සිල් සමාදන් වීම, අටසිල් සමාදන් වීම, දසසිල් සමාදන් වීම පාලි භාෂාවෙන් කළ යුතුමයි. සිල් ආරාධනා කිරීමත් එන්නේ අපි කියන තිසරණ සත්‍යින් පංචශීලං ධම්මං සාදුකම් එහෙම අපි කතා කරනවානේ එක සිල්පද වලට. ඒ පාලි පදේ පාවිච්චි කරනවායි අපි ආම බන්දේ කියන්නේ. තිසරණ ගමනන් සම්පූර්ණ කරනකොට හරි ආමරණ කියන්නේ මෙහෙමනේ. ආම බන්දේ කියන්නේ ඒකට ආම බන්දේ කියලා උත්තර දෙන්න පාලි භාෂාවෙන්. දැන් දාන වස්තුවක් සංගීත කිරීමේදී දායකයා විසින් ඒකාන්තයෙන් මේ සංගීත වාක්‍ය පාලියෙන් ප්‍රකාශ කරන්නේ නැත්නම් මේක සංගීත බව තහවුරු වෙන විනය කර්මයක් වෙන්නේ නැහැ. දැන් බලන්න අපි පදපදා භූමියට පත් කරනකොට කොයිතරම් ප්‍රමාණයක් පාලි භාෂාවෙන් ඒ ශිල්පී හිතීම කරවනවද. ඊළඟට දැන් පින් හෝ මාරුව වුණත් අනේ ඔබ වහන්සේට ගොඩාක් පින් කියලා කියනකොට හරි අනේ හොඳයි බොහොම පින් සිද්ධ වෙලා ඔයගොල්ලන්ට පින් සිද්ධ කියලා කිව්වට මා නිතරම කියන්නේ ඕකාස වන්දාමි වන්තේ ඕකාස ద్వාරත්තේන කතං සම්බං අච්ඡයන් කවදේ බන්තේ ඕකාස තමාමි බන්තේ. ඔන්න සමාව ආජින ගාථා. මයා කතම් පුඤ්ඤං සාමිනාන බෝධිසත්වා. මම කරන පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා කියලා විනය කර්ම වාක්‍යකින් එක පවරන්න ඕනේ. එතකොට සාමින කතම් පුඤ්ඤං මයං දාතබ්බං කියනකොට ආන්දරෝ සාදු සාදු අනුමෝදත කියලා පාලියෙන් කියන්න ඕනේ. හොඳට දායකයන් ඇහෙන්න ඕනේ ඒක. එතකොට දායකයන් සාදු සාදු අනුමෝදාමි කියලා කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ විනයානුකූල පින් හෝමාරුවක් වෙන්නේ නැහැ. මනසින් මනසට පින්කම් හෝමාරුවන හැබැයි. මොකද මෙහෙම අහනකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මිය ගිය අයත් ඕක කියලාද පින් අනුමෝදන් වෙන්නේ? නෑ. අපි මේක කරන්නේ සජීවීව ඉන්න එක කරන පින් හෝමාරුවක්. මිය ගිය අයට පින් දෙනකොට ඉතින් ඥාතිනම් හොතු සුඛිතා හොතු ඥාති. එහෙනම් අපි ඒ ගාතාවක් නොකිය. යතාවාරි මහ පුරාදී වදින් පාලින් නොකිය. නිකම් මේ නැත්තන් මේ පින ගමන් කෙරේවා කියලා අපි සිංහලෙන් ඒක තෝරලා දෙනවා. පාලියෙන් ගාථා කියලා පැන්වලලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ නිසා ඒ බුද්ධ භාෂිතේ ලොකු ශක්තියක් තිබෙනවා. බුද්ධ භාෂිතේ ලොකු ශක්තියක් පරතරයක් තියෙනවා. දැන් අපි ඔක විතර කතා කරලා තියෙන එකක් පිරිස සම්බන්ධව ගන්නකොට එහෙමයි. ඒක පිරිස සිංහලෙන් කියන එක හොඳද නැහැ. පිරිස සිංහලෙන් කියන එක හොඳයි. ඒක හේතුවක් නිසා. මොකද්ද මේ කියන්නේ මොකද්ද කියන අර්ථය වැටහෙන්න. නමුත් පිරිසේ ගුණේ බලය ගන්න නම් ඒකට බුද්ධ භාෂිතේම පාවිච්චි කරන්න ඕනේ. හොඳයි අපිට පිරිස සම්බන්ධවම තව ප්‍රශ්නයක් තිබෙනවා අපිට යොමු කරලා තිබෙනවා ස්වාමීන් වහන්සේ පිරිත් කියනකොට මේ කියන තැන් වලට තේ කියන ලෙස යොදා ගන්න පුළුවන් ඕනෑම පිරිතකදී කියන ඒ අර්ථය කොහොමද කියන කාරණයක් විග්‍රහ කරලා දෙන්න කියලා. තේ කියන්නේ වන් ඔබට කියන එකයි. යම් කිසි පිරිසක යම් කිසි සාන්තිය ලබා ගන්න ඕන නම් අපි උදාහරණයක් වශයෙන් ගමු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේනේ අපි කියන්නේ. එතෙන්දි භවන්තු තේ කියනකට භවන්තු මේ කියන ගන්න පුළුවන් තමන්ට. තමන් මේ කියන්නේ මට. තේ කියන්නේ තමන් ඔබට කියන එකයි. එතකොට ඒක ඕනෑම සූත්‍රයක තියෙනවා මේ කියන තැනට තේ කියලා යොදාගත්තොත් අනුන්ට තේ කියන තැනට මේ කියලා යොදාගත්තොත් තමන්. ඒ නිසා ඒක තමන්ට කිව්ව කියලා ඒ ශක්තියට වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒක බොජ්ජංග දේශනාවකට මේ දැන් මම පහුගිය මේ අසනීප කාල සීමාව තුළ මේ ඉන්න ස්වාමීන් වහන්සේලා මේ බොජ්ජංග දේශනාව කරනවා මගේ නම ඇතුළත් කරලා. එහෙමත් පුළුවන්. එහෙමත් පුළුවන්. එතකොට මේ අදාළ පුද්ගලයාටමයි ඒකේ ශාන්තිය ලැබෙන්නේ. එහෙමයි. අපි හම්දුනේ තව ප්‍රශ්නයක් තියෙනවා පින්කම් ගැන කතා කරපු නිසා මට හිතෙනවා මේ ප්‍රශ්නයත් ඔබ වහන්සේගෙන් දැනගන්නට. අසදෘශ්‍ය මහා පින්කම් කියන්නේ කුමක්ද? අපට මේ පින්කම් කරන්න පුළුවන්ද? බොහෝ පින්කම් වලදී අපි දැකලා තිබෙනවා ජයසේකර ගහල සිට යොමු කරපු තියෙන ප්‍රශ්නය. බොහෝ පින්කම් වලදී අපි දකිනවා අසදෘශ්‍ය මහා පින්කම් කියලා අසදෘශ්‍ය මහා පින්කම් කියලා සඳහන් කරලා තිබෙනවා කියලා. එහෙම පින්කම් අපිට කරන්න පුළුවන්ද කියලා. අසදෘශ්‍ය දෘශ්‍ය කියලා කියන්නේ දකින්න. අස කියලා කියන්නේ දක්නට අමාරු. දක්නට අපහසු. පින්කම කියන එකයි අසදෘශ්‍ය පින්කම කියන එකේ තේරුම. එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි පින්කමක් වර්තමානයේ කරනවා නම් ටිකක් අසිරිමත් ආකාරයෙන් හැමතැනම සිද්ධ වෙන ආකාරයට වඩා ටිකක් ගැඹුරින් හිතලා අවබෝධයෙන් හිතලා යම් අලුත් කලාංග එකතු කරලා පින්කම සිද්ධ කරනවා නම් ඒක දකින්න තරම් වටිනා අසදෘශ්‍ය පින්කමක් කියන අදහස දෙන්න ගන්න පුළුවන්. නමුත් ශාසනයේ අසදෘශ්‍ය පින්කමයි කියලා කියන්නේ ඒකට නෙමෙයි. අසදෘශ්‍ය පින්කමයි කියලා කියන එක ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට කම එක දායකාවකට පමණක් කරන්න පුළුවන් පින්කම තමයි අසදෘශ්‍ය මහා පින්කමයි කියලා කියන්නේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මල්ලිකා දේවී තමයි අසදෘශ්‍ය මහා දානය දුන්නේ. ඒ අසදෘශ්‍ය මහා දානය යනු සුදු ඇතුන් 500ක් සුදු මුදුකුඩ ඉහළමින් පියුම් මත රන් පියුම් මත බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා වඩා හිඳුවා 500 නමක් වඩා හිඳුවලා කරන බුදන මහ
මහා දානමය පින්කම. ඊළඟට ෂෂ්ඨී කන්‍යාවෝ දෙමළ වර්ග වලින් පවන් දලමින් ඒ විදිහට නොඑක ආකාර ඒ කියන්නේ පාස්වතාවක් උන්වහන්සේලාට සුවඳ පැනින් පාදෝවණය කරමින් තමයි මේ වැඩමුළුව කරන්නේ. ඒක කෙනෙකුට දකින්න තරම් අමාරු එකක්. තව කෝටි 18ක් වියදම් වුණයි කියනවනේ අසත්පුරුෂ මහා දානට ඒ කාලේ හැදිච්ච කෝටි 18ක් මල්ලිකා දේවිය. ඔව් මල්ලිකා දේවියට. එතකොට මේ කොසල් රජුගේ එකේ පොලික සම්පූර්ණ බඩපඩ දරමින් කටයුතු කළා. එතකොට කාලයමතියටයි ජුන් හැමතියටයි මේකේ වගකීම පැවරුවයි කියලා බණ පුතේ සඳහන් වෙනවා. අර අපූර්ව කතාවකුත් තිබෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේ ඉන්න තැනට ප්‍රචණ්ඩ හස්තිය යොදාගත්තා කියලා. ඔව් ප්‍රචණ්ඩ හස්තිය යොදාගත්ත කියලා දමනය කිරීම සඳහා. එතකොට කාලයමතිය පිළිබඳව තව ලස්සන කතාවක් තියෙනවා. ඒකේ කාලයමතිය හිතනවලු මේ අපරාධ එක දවසකට මෙච්චර ගොඩක් සල්ලි වියදම් කරන්නේ. අපරාධ මේ දැන් මේ උන්වහන්සේලා ලාරදර ගිහින් හොඳට නිදාගනි. ජුන් හැමතිය කල්පනා කරනවා වනේ රජුරවන්ට ඇරෙන්න මේ වගේ අසත්පුරුෂ පින්කමක් කාටනම් කරගන්න පුළුවන්. ඒ නිසා සාදු සාදු මේ පින්කම කියලා එයා සන්තෝෂ වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩමවලා එක මේක පුංචි ගාථාවකින් ආනිසංස දේශනාව දේශනා කරලා ගියාම කොසල් රජුරෝ ගිහින් අහලා තියෙනවා. හන්දයි බුදුහාමුදුරනේ අසත්පුරුෂ මහා දානයේ එක බුදුරජාණන් වහන්සේ නමකට කීවතාවක් පූජා කරන්න පුළුවන්. අපොයි එකවතාවයි. ඒ පින්කම කොයි වගේ එකක්ද දැන් ඔබ අද කලාවගේ පින්කම. ස්වාමීනීගේ ආනිසංස බොහොම බලවත්ද? අපොයි එහෙම බලවත්. ඒක මේ දින ගණනක් සති ගණනක් කියලා ඉවර කළත් ඉවර කරන්න බෑ. ස්වාමීනී වහන්සේ එක ගාතාවක් විතරක් එක ගැන ආනිසංස දේශනා කළේ. ඒකේ ආනිසංස විස්තර කළා නම් මම ඔතන හිටපු එක ආදීකෝ හිත අත් කරකට බලනවා කිව්වා. ඒ නිසා මම මේ දේශනාව කළේ නෑ කිව්වා. ඉතින් රජුරෝ ඇවටිලි කළාම බුදුරජාණන් වහන්සේ කවුද ස්වාමීනි කියලා අහුවම තමයි කිව්වේ කාලයමතිය මේ මිතුවා කියලා. එයා රටේ නිරපු කතාවක් තියෙනවා. මේ ප්‍රස්තුත එකක් දානවා අසත්පුරුෂ මහා දානය වල. එතකොට අර්ථ දෙකක් දනවනවා. අද අපි කතා කරන්නේ නම් දකින්න තරම් වටිනා පින්කමක් අසත්පුරුෂ මහා දානය. මොකද දැන් මට මතකයි අපවත් කියවදාලා අපි මාහු සුමේද නායක හඳුරු. වැඩි ඉන්න කාලේ අපි ඒක හුඟක් පුංචි උන්වහන්සේත් එක්ක අපි ගියා කප්පු පූජාවකට. රුවන්වැලිසෑය. ඒ රුවන්වැලිසෑය කප්පු පූජාව දිහා බලලා මේ මට මතකයි අපේ ගුරු හඳුරු අපිට කියනවා අන්න පුතේ ඕවට තමයි අසත්පුරුෂ මහා පින්කම් කියන්නේ. දකින්න තරම් අමාරු පින්කම්. අහවල් දෙයින් අඩුවක් පාඩුවක් කියලා එකක් නෑ. ඇත්තටම රුවන්වැලිසෑය අඩක් උසස් තරමට පුද පිළිකර. සියලුම පොද පිළිකර අහවල් දෙයින් අඩුවක් නැහැ කියලා කියන්නේ අඩුවක් වුණායි කියලා කියන්නේ නැති තරමට ඒ පින්කම සෝභාවමත් වුණා. ඒ වගේ පින්කම් දිහා බලලා තිසු අසත්පුරුෂ මහා පින්කම් කියලා කියන එකට වරදක් නැහැ ඇත්තටම. නමුත් හැබැයිට අසත්පුරුෂ මහා දානය කියන අර වගේ පින්කම. හොඳයි. අපිට තව කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා දේශනාව අනුසාරයෙන්. දැන් අර වහන්සේ ආරම්භයේදීම සුභාසුභ නැත්නම් මංගල කාරණා සහ මංගල කාරණා පිළිබඳව සිහිපත් කරනට අපේ සම්ප්‍රදායේ තිබෙන යම් කාරණා ඒක ස්වාමීන් ප්‍රතික්ෂේප කළ යුතුද? අපේ ඇත්තටම දැන් සම්ප්‍රදායිකව අපේ පැරණියෝ කරපු දේවල් සමහර දේවල් තිබ්බා. උදාහරණයක් විදිහට දැන් පූර්ණ චිච්චික් ගන්නකොට යන්න ඕන නෑ. බල්ලා කම්පට ගන්නකොට යන්න ඕන නෑ. ගේ ඉස්සරහා දොර ඉස්සරහා කටු ගහක් තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ තිබුණා මත දෙමුණානේ. ඒතර මේවා ප්‍රතික්ෂේප කළ යුතුද? නැත්නම් මේවා යම් හරයක් තිබුණාද? අපි කොහොමද මේ ධර්මයත් එක්ක විසඳාගන්නේ? සමහරුත් දැක්ක සැනින් මේ වගේ දෙයක් ඇසූ සැනින් ප්‍රතික්ෂේප කරනවා. සමහරු මේක තදින් බැඳ ගන්නවා. නැත්නම් අල්ලා ගන්නවා. අපි කොතනද ඇත්තටම බෞද්ධ විදිහට? ඇත්තටම දැන් ඔය අතර මංගල සූත්‍රයේ හරහක් තමයි අපිට කාරණාව ඇත්තටම ඉස්පතු වෙන්නේ. තීර්ථමංගල, සුතමංගල, බුතමංගල කියන කරුණු තුනටම මිනිස්සු එදා පිළිගැනීම වශයෙන් බෙදලා හිටියා. සමහර කෙනෙක් කිව්වා සුබ කටයුත්තකට යනකොට ඉස්සරහටම දකින්න හම් වෙනනම් පිරුණු කාලයක් අරගෙන එන කෙනෙක්. එහෙම නැත්නම් කිරියල දෙන ඒ ගමන හරි සාර්ථකයි කියලා. ඒ වගේම සුතමංගල යම් කිසි කෙනෙක් කයින් එළියට යනකොට සුබ කටයුත්ත සඳහා යම් කිසි කෙනෙක් සෙට් වේවා. දැන් රජුරෝ හැමදාම රජමාලිගාවෙන් ඉදිරියට එනකොට සිද්ධිරස්තු, දීඝරස්තු ආදී වශයෙන් රජුරවන්ට ආශිර්වාද කරනවා. එතකොට ඒ වගේ දැන් අද වුණත් බලන්න දියුරුම් දීමාදී සියලු කටයුතු වලදී බාහුව සාස්ත්‍ර මොබිනිමාදී ජයමංගල ගාථාවල අහන්න සලස්වනවා. එතකොට ඒ වගේ මේ කිසිම මංගලයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. මංගල සූත්‍රයේදී ඒ පිළිගැනීම් තුනම ඒ ආකාරයෙන්ම ජීවිතේට මංගලය අවමංගලය සලසනවා. නමුත් ඒකයි මම කිව්වේ දෙවියන්ට ඇතිවෙච්ච ගැටලුව හෝ මිනිස්සුන්ට ඇතිවෙච්ච ගැටලුව ඒක නෙවෙයි ඇත්තටම. ඒක ප්‍රාථමික මට්ටමේ ගැටලුවක්. ඒ ප්‍රාථමික මට්ටමේ සාමාන්‍ය මිනිස්සු පිළිගන්න දීච්ච දෙයට වඩා මංගල යන කරුණු තුන මේවායි කියලා කියපු ලෝකයකට නෑ. ඒවට වඩා ඉහළ මංගල කරුණු තියෙනවා කියලා දේශනා කරන්නයි මංගල සූත්‍ර දේශනා කළේ. එහෙම නැතුව අදත් දිත්ත මංගලයේ දිත්ත මංගලමයි. මිනිස්සුන්ට
ජීවිතේ මම බොහෝ අත්දැකීම් ලැබලා තියෙන සමහර ගමනක් යන හදනව නේද? අපි මේ අද වගේ මේ දුරකථන රාව තිබිච්ච නැති කාලේ තුනත් අපි කවුරුහරි හම්බෙන්න යන්න කියලා හිතන හින්දකෝ. දැන් අපි මේ ජීවිතේ කිසි වැදගැම්මක් නැති මිනිස්සු ඉන්නවනේ නිකන් අවාසනාවන්තයි කියලා හිතන. ඒ වගේ කෙනෙක් දැකලා ගමන ගියොත් මේ දැන් විනාඩි දෙකකට ඉස්සර ඉඳලා ගියේ ඔබ ආයරකම් බලාගෙන ඉඳලා තවම ආවෙන ඉඳන් ගියා කියලා අර ගියේ කෙනා හම්බෙන්නේ මෙහෙන් යනකොටම හිතනවා අපි ආදන වැඩේ හරියන්නේ අහවලන්නේ දැක්කේ ඉස්සරහට. සමහර මිනිස්සු අපි නිතර කතා කරලා තියෙන ගන්නේ ආමුරම දැක්කත් ගමනක් යන්නේ නැහැ. ආමුරු දැකලා ගමන ගියොත් ඉවරයි කියලා ගෙට යනෝනේ අප්පා. ඒක අනිත් වෙන්න ඕන. ඔය අනිත් පැත්ත වෙන්න ඕන. ඒක අපිට පොඩ ආමුරු පිළිත් කියන්න හොඳයි. උපදින්න ඉස්සරලා ඉඳලා බාන්ද කුලිය දක්වාම ආමුරු හොඳයි. අර වගේ දේවල් මිනිස්සුන්ට තියෙන ප්‍රාථමික පිළිගැනීම. ඊර්ෂ්‍යාව පාලනය කරගත්තු පිළිගැනීම. එතකොට ශ්‍රද්ධාව නැති මිනිස්සුන්ට පිළිගැනීම. ශ්‍රද්ධාව මේ මිනිස්සුත් අපේ වහන්සේ පාන්නේ විහාරස්ථානයට ආවහම ඒක ඕන තරම් දේවල් තිබෙනවා. මම හිතන්නේ වැඩිපුරම තියෙන්නේ විවාහ මංගලෝත්සවවලදී ඔබ වහන්සේලා ආශිර්වාදයෙන් එක්ක දත්තු ඡායාරූප සහ මේ ඔබ වහන්සේට සීවට මම ඇත්තටම ඒගොල්ලන්ගේ විවාහ වෙන අවස්ථාවවලදී මට කිව්වේ නැත්නම් මම ඒ දායකයොත් එක්ක තරහ වෙන්න ඕනේ. එතකොට තරහ වෙනවා. ඉතින් මොකද හේතුව ඒ මව්පියන්ටත් වඩා දරුවෝ මට ආදරේ. සමහරට මව්පියන්ගේ තියෙන අඬනෝණකම් දුර්වලකම් වුණත් මා එක්ක තමයි කතා කරන්නේ. දරුවන්ගේ තියෙන අඬනෝණකම් වුණත් මා එක්ක කතා කළාම මං පුතේ ඔබ මෙහෙම කරන්න එපා. දේ ඔබ මෙහෙම කරන්න එපා. එහෙම කරොත් මං ඔබ එක්ක තරහයි පුතේ කියලා මං කිව්වහම අර ලෙන්ගතුකම හින්දා ඒ වැරද්ද ආයෙ කරන්නේ. එතකොට ඒ දරුවන්ගේ ජීවිතයේ සුන්දරම මොහොතක මා ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවලා සමහරට ඈත පන්සල් වල දායකයෝ ඒ ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා. අපි දෙකොල්ලම එකතු වෙලා පිරිත් ඩිංගක් කියලා පිරිත් උනක් බඳලා ආශිර්වාදයක් කරලා එයන්ට ජීවිතේට අවවාදයකුත් කරලා අපහු එනවා විතරක් නෙවෙයි. එයන්ටන් ලබා වැඩමකට වදාළ සංඝරත්නයේ දීවීම සඳහා දීවටනය සකස් කරනවා. මමත් දීවටනය සකස් කරනවා. එයන්ටන් පිරිත් වලට අතිරේක මේක ඔයාලගේ දෙතන තියෙන්න ඕනේ. මොකද මේ අපි බෞද්ධ පිළිවෙලටයි විවාහ වුනේ කියන එක. මොකද මේවා දැන් බලන්න කල්ලි පිළිවෙලට විවාහ වෙච්ච අය ළඟ දැන් තියෙන ඉස්සර නැතුණා දැන් පින්තූර ආරම්භ තියෙනවා. මේ තියෙන පාද අපිට ප්‍රේ කරන වෙලාව. අපට ආශිර්වාද කරන වෙලාව. මේ තියෙන අපි විවාහ ජීවිත ගත වෙලාව. ඒවා තියෙන්න ඕන. අපේ ආගම් වලට අපේ ලොකු ගරුත්වයක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳව ලොකු ආශිර්වාද ශක්තියක් ලබන්න ඕනේ. ඒ නිසා ඒවා මංගල කාරණාමයි. මේ මංගල සූත්‍රය දිහා බලලා ඒව දිත්ත මංගල නෙවෙයි සුතම දකිනාහන දේවල් මංගල නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන තරමට අපි හීන වෙන්න ඕනේ දැන්. ඒවට ලොකු ගරුත්වයක් එදා මෙන්න අදත් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒ නිසාම තමයි රේඩියෝ ඉදිරියේදී අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හඳුරන හංසේ වගේම නිලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආශ්‍රිත කරගෙන ඔබට ඔබගේ උපන්දිනයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ සුබ මුහූර්තයක් වෙන්න පුළුවන්. මොකක් හරි විශේෂ අවස්ථාවකට ඇතැම් වෙලාවකට තමන් විවාහ වුණු දවස් සිහිපත් කරලා වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී මේ මහා සංඝරුවනේ ආශිර්වාදය ලබා දෙන්නට පුළුවන් පින්කම් සංවිධානය කරන බලාපොරොත්තු වෙමින් අපේ හඳුනන වහන්සේ බොහොම කැමැති ඇති සහ ඔබ වහන්සේට බොහෝ කෙනෙක් කැමැති ඒ වගේ. මොකද මේ කැටවල හාමුදුරුවෝ හිතේ එකක් තියාගෙන ආශිර්වාද කරන්නේ නැහැ කියලා අපි කතා කරලා සමහර අවස්ථාවලදී කියන උදවි ඉන්න බොහෝ ඉන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි හිතුවා ඉදිරි කාලයකදී මේ කොරෝනා වසංගතයේ යම් තාක්ෂණයකට පහ වෙනකොට අපේ හාමුදුරන් වහන්සේ අභිමුවට ගෙනල්ලා මහා සංඝරුවන මහා සංඝරුවන වඩමවල මේ වහන්සේලා වඩමවල ඔබට ආශිර්වාද කරලා සත්‍යයනා කරලා ආශිර්වාද කරන පින්කම් මාලා පිළිදි කරන්නට ඕනේ කියන කාරණේ සඳහා ඉදිරියේදී අපි ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හඳුන්වන්නේ දැන් ඔබ වහන්සේ දේශනාවේ සිහිපත් කරපු තවත් දෙයක් තමයි අපි යම් ආකාරයකට පාප මිත්‍රයෝ එහෙම නැත්නම් Tamanගේ මිතුරන් ඇසුරු කිරීමේදී අසත්පුරුෂයෝ නැත්නම් බාලයෝ සුමගට ගත යුතුයි කියන කාරණේ. සමහරව අපේ හම්තුනේ දැන් එහෙම සුමගට ගන්න උත්සාහ කළාට එන්නේ නැහැ. එවන් අවස්ථාවල අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. අපි ඇත්තටම කුමක්ද කළ යුත්තේ කියලා සමහර තැන්වලදී හිර වෙනවා. අපි කොච්චර උත්සාහ කළාද මෙයාව සුමගට ගන්න හොඳ මාර්ගයට ගන්න හැබැයි එන්නේ නැහැ. අපිවත් ඒ තත්ත්වයටපත් වෙනවා කියලා නම් අත්හරින්නද අපි අත්හැරීමද අපි කළ යුත්තේ සහ තවත් දෙයක් තමයි අපි හම්බුනේ සමහර සිල්වත් නේ පංච දුෂ්චරිතේ නොයදෙන පිරිස ඉන්නවා. එහි අපි එකක් ගමු උදාහරණයක් විදිහට බොන්නේ නැති කෙනෙක් ඉන්නවා. Tamanගේ යාළුවෝ බොනවා. ඔන්න යොමු කරන්නට නොබීන තත්ත්වයට යොමු කරන්න උත්සාහ දරන්නෙත් නැහැ. ඔව් ඒ අය කැමති දේ අය කරගන්නේ. මම මගේ දේ කරගෙන ඉන්නවා කියලා ඉන්නවා. සහ ඇතැම් වෙලාවට ඔහු ඒ මත්පැන් ගෙනත් දෙනවා. ඒගොල්ලන්නේ බොන්නේ මම බොන්නේ නැහැ නේ කියලා. මේ කටයුත්ත තුළ ඒ ඔහුට අකුසලයක් සිදු වෙනවාද මේ කරන කටයුත්ත අපිට අනුමත කරන්න පුළුවන්කමක් තියෙනවා. එකක් වරදක සියම් ආකාරයකින් තමන් කළත් නොකළත් අනුන්ට වරදක පෙළඹීමට අනුබල දෙනවා නම් අනුමැතිය දෙනවා නම් වරදට පෙළඹෙනවා දැකලා නිහඬව ඉන්නවා නම් කියන මේ තුනම වැරදිනේ. ඒ තුනම වැරදි. එහෙමනම් යම් කෙනෙක් වරදට පෙළඹෙනවා නම්
අපට පුළුවන්කම තියනවා නම් පුළුවන් උපරිම අර මම කොටේ දයාව හැර අනුකම්පාව හැර කියලා කිව්වනේ අපේ අංගුත්තර නිකායේ අද මූලික තේමාව විස්තර කරන තැන. ඒත් අපි දයාව දක්වන උපරිම වශයෙන් අනුකම්පාවක් දක්වන මොකද හේතුව එයා වර්ධන පෙළෙන්නේ යම්කිසි එක්කෝ සංසාරික කර්ම හේතුවක්. එහෙම නැත්නම් මෙලොව ආශ්‍රය තියෙන වැරද්දක්. එහෙම නැත්නම් මෙලොව මානසික වශයෙන් ඇතිවෙච්ච පීඩාකාරී තත්ත්වයන් තරහා ගැනීමට නොහැකි තැන ඔහුට තිබිච්ච එකම විකල්පය වශයෙන් එවක එයා වර්ධන පෙළෙන්න පුළුවන්. එහෙමයි. අපි මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් බලන්න ඕනේ. ඒක වටරම මේ වැරදි කරුවා එයා ආශ්‍රය කරන්න දැන් මව්පියෝලා දරුවන්ට කියන තමන්ගේ හොඳ දරුවන්ට මේ ඔයා එයා ආශ්‍රය කරන්න එපා ඇත්තට හොඳ කෙනෙක් නෙමෙයි. එතකොට දරුවන්ට කියන්න පුළුවන්කම තියනවා නම් අම්මේ කවදාවත් මම වරදට පෙළඹෙන්නේ නැති කෙනෙක් කියලා මගේ අම්මට විශ්වාසද? මගේ තාත්තේ ඔයාට මාව විශ්වාසද? මම යම් කිසි උත්සාහයක් දරමින් ඉන්නවා. ඒ නොමගට ගිය එක්කෙනා සුමගට ගන්න මගේ ශක්තියෙන් පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඒ නිසා මම කෙරෙහි වපරහින් බලන්න එපා. මම වරදට පෙළඹෙන්න යනවා නෙමෙයි. අපි හිතමු අර ඔයක් වගේ මේ කුඩු වලට බෙහෙවිච්ච කෙනෙක් කියලා අපි හිතමු. එතකොට ඒ කුඩු වලට බෙහෙවිච්ච කෙනා ආශ්‍රය කරනවා යම්කිසි හොඳ පුතෙක්. ඒක දැනගත්ත මව්පියෝ අසල්වාසී කියන අන්න අහවලා ඔයාගේ පුතා ආශ්‍රය කරන්නේ අහවලායි පරිසම් කරගන්න පුතා. එතකොට කියනවා පුතාට තහන්තිලා පුතා ඔයා එපා යන්න ඔයා ආශ්‍රය කරන්න එපා මට හැමෝමත් කියනවා. එතකොට පුතාට කියන්න පුළුවන්කම තියෙනවා අම්මේ මං හැබැයි ලොකු ස්ථාවරයක ඉන්න ඕන තමයි. ඒ තමන්ගේ අදිස්ථානයේ තියෙනවා. ඔව් තමන්ගේ අදිස්ථානේ කඩටම තිබිලා මම මෙයා සුමකට ගන්නයි අදිස්ථාන කරන්නේ කටයුතු කරන්නේ. දැන් බලන්න හුඟක් වෙලාවට සමහර පෙන් සම්බන්ධතා කොටදාගෙන මුල් කාලේදී තමන්ගේ පෙම්වතිය කියන විදිහට සකස් වෙලා ජීවිතේ අලුතින් ගොඩනගාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවද? ඒකට මක් කුඩුවට වෙනත් වැරදි කටයුතු වල යෙදිච්ච ඒගොල්ලෝ මානසික හේතුන් මත ඒගොල්ලන්ට ආදරය දෙන්න නැහැ කාගේවත්. අම්මගේ ආදරය ලැබිලත් නැහැ, තාත්තගේ ආදරය ලැබිලත් නැහැ. ඒගොල්ලෝගේ ලෝකවල පියාඹගෙන ගිහින් දරුවා අසරණ වෙලා. එතකොට එයා ආදරය හොයන්නේ තැනකින් අනුකම්පාව හොයන්නේ. කවදා හරි ඒ වගේ ආදරය ලබන අනුකම්පාව ලබන කෙනෙක් ජීවිතේට මුණ ගැහුණොත් කවදාවත් එයා වරදට පෙළෙන්නේ නැහැ. රණුකරවලට කතා කරන්නේ එයාට කාගෙන්වත් ආදරණීය වචනයක් නොලැබුණු තැන. එයාට හැමදාම පුරුදුලා තියෙන ඒක වෙන්නේ. කවදා හරි එයාට ආදරෙන් කරුණාවෙන් කතා කරනකොට සමහරවිට ඕයි තමුති කියලා කතා කරන්න පුළුවන්. එතකොට අර ආදරෙන් කියලා දෙනවා. ඇයි මට ඕයි තමුති කියන්නේ? ඔයාට වඩා ඊට ලස්සන වචන දෙනවා කතා කරන්න. ඔයා මං ඔයාට කවදාවත් ඕයි තමුති කියන්නේ නැහැ. ඔයාත් මට එහෙම කතා කරන්න එපා. කිව්වොත් කොයි තරම් මේ ලෙන්ගතුකම මත මිනිස්සු හැදිලා තියෙනවා. මට මේක කියාගන්න බැරි තරම් අත්දැකීම් තියෙනවා. මේ මව්පිය දෙනහත මව්පිය ආදරය ආරක්ෂාව කිසිවක් නැති සමහර දරුවෝ 100% සුදාන්ත දරිත බවට මහා ගුණවන්ත දරිත බවට පත් කරන්න මට පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ ජීවිතවල ගමන් මඟ හෙට දවසේ ගැන හිතන කොටත් අද දවසේ ගැන හිතන කොටත් මම බලවත් ලෙස සතුටු වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතවලට මට සමීප වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. සමහරට මුළු මහත් සමාජයේම ප්‍රතික්ෂේප කළා. අය ඒත් මම ජීවිතේට හැමෝම විරුද්ධ වෙද්දී ඒගොල්ලන්ගේ ජීවිතේට මම සහසම්බන්ධ වෙලා ඉන්නවා. එදත් අදත් ඒක හෙටත් එහෙමයි. ඒක තමයි මම මගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් උකහාගත්තු වටිනාම වස්තුව කියලා මම කල්පනා කරනවා. මම හිතනවා වහන්සේ කියන දේ අපටත් ප්‍රත්‍යක්ෂ වෙනවා ස්වාමීන් වහන්සේලාට පමණක් නොවේ. දැන් අපි දන්නවා අපේ නෙත් රේඩියෝවේ බණ කියන ස්වාමීන් වහන්සේලා අතර බොහෝ ස්වාමීන් වහන්සේලා කියන්නේ කැටවල හාමුදුරුවෝ තමයි අපිට ලොකු හාමුදුරුවෝ කියලා. ඒ වගේම මේ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, තවත් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ වහන්සේ අසුරේ කොතරම් ගොඩ නැගුණා. ගිහි ජීවිතය තුළ තමන්ගේ දෙමව්පියන්ගේ තිබෙනා වූ යම් ගැටලු නිසා, පීඩාවන් නිසා යම් ආකාරයක ශාසනයට එකතු වුණු ඇතැම් පුංචි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. වහන්සේ බොහොම ගෞරවයෙන් බොහොම ආදරෙන් පියසෙනෙහසේ ස්වාමීන් වහන්සේලාට ලබා දෙනවා. අපි ඒ ශාසනය ඔබ වහන්සේ විසින් සිදු කළ යුතු යුතුයකමක් වගකීමක් ලෙස දකිනවා. ඉන් එහාට අපි යමු ගිහියන් විදිහට අපි අත්විඳින කාරණා සාමාන්‍ය ඔබ වහන්සේගේ දැස්වල කඳුළු ඔබ වහන්සේ ඇත්තටම සංවේදීව වෙන කාරණාවලට අපි දන්නවා. ඔබ වහන්සේ සමාජයට ආදරේ, මිනිසුන්ට ආදරේ, මනුෂ්‍යත්වයට ආදරේ, ඒ ආදරය, කරුණාව, ගෞරවය ඔබ වහන්සේ තුළ තිබෙනවා. ඒකයි මම කිව්වේ කැටවල හාමුදුරුවන්ගෙන් ආශිර්වාදයක් ලබන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා මිනිස්සු කියන්නේ. ඒ හින්දා අපේ හාමුදුරුවනේ ගිය තැන අපි කොහේ ගියත් අපිට ළඟට එන මිනිස්සු කියන්නේ කැටවල හාමුදුරුවෝ වරුණ පුතේ කිව්වහම පුදුම හැඟීමක් අපිට දැනෙනවා, අපිට කතා කරනවා වගේ කියලා. මෙන්න මේ ගුණය මිනිසුන් තුළ නැත්තම් ධර්මයේ ලං වේවිද කෙනෙකුගේ හිතට. ඒ නිසා අපි දකිනවා අපි ගිහියන් විදිහට බොහෝ
බොහෝ සමාජයේ බොහෝ දෙනා අපිට කියනවා කැටවල හේමාලෝක හාමුදුරුවෝ ළඟට ගියාම ලැබෙන සෙනෙහස ආදරය ගෞරවය මිනිසුන්ට තිබෙනවායි කියන කාරණය සහ ඇතැම් විට කාන්තාවක් වෙන්න පුළුවන් පිරිමියෙක් වෙන්න පුළුවන් එහෙම වර්ග කරන්නේ උන්වහන්සේ හැම විටම මේ මිනිස්සේ මේ මගේ දරුවේ මේ මගේ හිතයිෂයෙක් මගේ ඥාතියෙක් කියන හැඟීමෙන් තමයි කටයුතු කරන්නේ උනට පුණ්‍යලාභය ලබා දෙන්නට උන්වහන්සේ කිසි විටකත් පසුබට වන්නේ නැහැ. හිසට අත තියනකොට හිතට වදින්නේ. හිසට අත තියලා ආශිර්වාද කරනකොට හිතට දැනෙනවා. ඒ සංවේදීකම, ඒ ගෞරවය ඔබ වහන්සේ කෙරෙහි අපේ ජන සමාජයේ තියෙනවා අපේ හාමුදුරනේ නිසා තමයි ඔබ වහන්සේ යම් ධර්මයකට හෝ ගිලන් වුණාම සුවහසක් ශ්‍රාවකයෝ අපේ නෙත්තායතනයට කතා කරලා අනේ අපේ හාමුදුරන්ට ඉක්මනට සුව වෙන්න ඕන. මට කොතරම් දුරකට නැවතුම් ලැබුණාද? අපේ හාමුදුරන්ට දැන් කොහොමද කියලා. මෙහෙම හිතක් යම් ආකාරයකට වෙනස් වෙන්නේ ඇතැම් වෙලාවට මේ මනුෂ්‍යත්වයේ තිබෙන ගුණයන් එක්ක ධර්මයේ තිබෙන මහා ගුණය, මහා ශාන්තිය, මහා ආශිර්වාද එකතු වුණ නිසා වෙන්නට ඇති. ඔබ වහන්සේ ලබා දුන්නේ ආශිර්වාදේ සමාජයේ ජන හදවත් වලට දැනුණ නිසා වෙන්නට ඇති. ඒ නිසා අපිට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ සුවහස ශ්‍රාවකයොත් එක්ක හදවතින්මයි අපි ආම්තුනේ. ඔබ වහන්සේගේ දිනතට කඳුළු ඉනවා. ඔබ වහන්සේ ඒ කඳුළු සංගවන්නට උත්සාහ ලැබුවා. මම හිතන්නේ හදවත නවත්තන්නට බැහැ. හදවතේ තිබෙන දෙංගතු භාවය නවත්තන්නට බැහැ. ඒ තමයි ප්‍රකාශනය වෙන්නේ. ගුවන් විදුලි මාධ්‍ය නිසා පේන්නේ නැතුණාට මම දකිනවා ඔබ වහන්සේ මිනිසුන් කෙරෙහි තිබෙන ඒ ගෞරවය සහ ස්වාමීන් වහන්සේලා කෙරෙහි තිබෙන තමන් වහන්සේ ඉන්න මේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාද පරිබාහිර වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාද මේ සියල්ලෝ මාගේ ස්වාමීන් වහන්සේලා මගේ දරුවෝ මගේ වැඩිහිටියෝයි කියන වැඩිහිටි ගෞරවය දරුවන්ට ලබා දෙන ආදරය සෙනෙහස කරුණාව දයාව පිරුණු ඒ සංවේදී භාවයත් ඔබ වහන්සේ තුළ තිබෙන අයට අපි නිරන්තරයෙන්ම කරු කරනවා අපේ ආන්දරනේ ඒ තව චිරාත් කාලයක් ඔබ වහන්සේට පවත්වා ගන්නට පුළුවන් ඒ සියලු කුසලයන් ඔබ වහන්සේට නිවීම පිණිසම වේවායි කියලා බොහොම සත්‍සිතින් ගෞරවයෙන් අපි ප්‍රාර්ථනා කරනවා මෙත් පාමුලිය අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ හැමදේම මේ ලෙසින් අපට ධර්මයත් සමග මුසු කොට ලං කරපු දේවෝරාව නිමාවට පත් කරන්නට කාල වේලාව උදා වෙලා අපි පුණ්‍ය අනුමෝදනාව විතර යමු අපි හැමදෙනාට ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා වාසනාවේ ඉම තියෙන්නේ උතුම් අමා නිවන ළඟ ඒ වාසනාවේ ඉම නිවන් දක්නා මොහොත දක්වා ගමන් කරන මාර්ගය තුල සකස් කරලා දෙන්නේ අපි කරගත්තු පින්කම්. පින්වත් ඔබ අපට නිරන්තරයෙන් මහා පුදුම ලෙන්ගතු බවකින් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් කම්පලාදාන ඥාන සම්ප්‍රාප්තියකින් යුක්තව උදව් වෙනවා, උපකාර වෙනවා, ශාසනයට සහයෝගය දෙනවා. මේ අතිශය දුෂ්කර වසංගතයක් පැතිර යන කාලේ වුණත් හැමදාම අධිපත් කර හැටියට අපව කුසගින්නේ නොතබා පින්නත් ඔබ කුසගින්න ධර්මින් අපට කරන උපස්ථාන වලට කෙසේ පින්පෙත් දෙන්නද කියලා හිතන්න බැරි තරම්. වචන වලට ගොඩනගලා කවදාවත් අහවර කරන්න බෑ. දැන් මේ පින්කමට පින් දුන්න ප්‍රමාණවත්. නමුත් සියලු දෙනාට මම ආරාධනා කරනවා. මේ නම් පොත් සඳහන් වන පින්නතුලාට මෙන්න දැන් හෙන්දකින් යම් උපකාරයකින් උපකාර කළා වූ පින්නතුල මේ කාලය තුලට කටින කාලේ ජීවල පූජා වෙනු ඒ වගේම මේ කාලේ පින්නපාත වෙනු සේනාසනනු විශේෂයෙන් මා ධර්මක් ගිනන් බවට පත්ව වාසය කරන කාලයක් මේ නිරෝගී සුවය සොයමින් ගත කරන කාලයක් ඒ නිරෝගී සුවයේ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මට උපකාර කළ සියලු පින්නතුල්ලා නිරෝගී සම්පත්තිය විනිවිද කරනු ලබන්නා වූ ප්‍රත්‍යලාභය ජීවන පින්නපාත සේනාසන ගිරාණ ප්‍රත්‍ය කියන සිව් ප්‍රත්‍යෙන්ම මගේ ශාසනය පෝෂණය කළ බව බොහෝම ගෞරවයෙන් ආදරයෙන් සිහිපත් කරන්නට ඕනේ. අද මූලිකව අපි පුණ්‍ය අනුමෝදනා කරමු දේවිකා සූර්යරත්න පින්වත් මහත්මිය තුන් පවුලේ සියලු දෙනාටම කොහිලවත් අංක 82 එක නිවසේ යෙමෙ පින්නතුලා රැඳෙන්නේ ඒ පින ගැන අසාදර හැමෝම සතුටු වෙනවා පින්කරන දැන් වෙනත් මම කල්පනා කරනවාට සිහිපත් කළ හැකියට රුපියල් ලක්ෂයක බඩපැනක් යොදමින් මගේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී විද්‍ය අවශ්‍ය සියලුම මා දුටුවා පොට්ටවරේ පවා ඇඳ ඇතිරිල්ල පවා සියලු දේ අඩුවක් නැතුව සපයා දෙමින් මහා පූජාවක් සිදු කළා දේවිකා සූර්යරත්න පින්වත් මහත්මිය නැතහොත් ආදරණීය දියණිය ඇතුළු පවුලේ පින්නතුල්ලා ඒ වෙනුවෙන් මා බලවත් ලෙස පුණ්‍ය අනුමෝදනා කරමින් අභාවයට පත්ව දෙසැම්බර් මාසයේ 24 වෙනි දිනට වසර දෙකක් සැපිරෙන පත්මිනී සූර්යරත්න සෙනෙහබර අම්මාට පින්පෙත් දෙන්නට මෙවැනි දියණියක් ඇතුළු දරුවන් අද කටයුතු කරලා තිබෙනවා. වසර 20කට පෙර මියගිය වෛද්‍යාචාර්ය ආර්යවංශ සූර්යරත්න පියාණන්ට ඒ අවිරිම පුණ්‍ය අනුමෝදනා කරනවා. W.A. පෙරේරා ආදරණීය පියා, ෆ්‍රැන්සිස් හෙටිආරච්චි පින්වත් පියා, ධර්මසේන පෙරේරා පින්වත් පියා, කුලසේන කෝදාගොඩ පියා, කල්යාණවති මෞතුමිය, එම් කරුණාවති මෞතුමිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට විදේශගත සිටින සහෝදර සහෝදරයන්ට හා මන්ති අනුද සිසුක මෙතුක හිරාන් රවිතුසා
සවිදි අනාදරණීය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට ප්‍රාර්ථනා කොට තිබෙනවා ප්‍රමාණ අත්‍යන්ත ගෞරවයෙන් ඒ ප්‍රාර්ථනා සමග අපේ ආශිර්වාදයෙන් ගොනු කරමු. ඒ වගේම GA සුසිලා ගණේපොළ පින්වත් මහත්මයාට 128 දෙක හේනේකම සිට රුපියල් ලක්ෂයක් ඡායාමරු නිර්මාණය වෙනුවෙන් විශේෂයෙන් පූජා කරමින් ඒ උතුම් කුසල සම්පත්තියේ බලයත් GA හරමානි සිඤ්ඤෝසෙනබර පියාණන් සිහිපත් කරමින් පිය උරුමයෙන් තමන්ට හිමිව තිබූ බිම් කොටස අලෙවි කරලයි ඒ මුදල මා වෙත පූජා කරන්න යෙදුනේ. ඒ වගේම අපේ නිරෝගී සම්පත්තිය වෙනුවෙන් වෛද්‍යවරු සොයමින් බලමින් නිරන්තර ශක්තියක් එතුමිය මා වෙත ලබා දුන්න ආදරණීය ස්වාමීපුතුණුවන් ආදරණීය පුතුණුවන් නැති පින්නතුලා මේ භූමියට පැමිණිලා එයත් නැවත නැවත සිහිපත් කරමින් එවලින් පෙරේරා මෑණියන්ටත් පුෂ්පකාන්ති ගණේපොළ කුසුමා ගණේපොළ යන සොහොයුරියන්ටත් පින් අනුමෝදන් කරන්නට වගේම ධර්මසේන සහෝදරයාට අමල් සුනිල් මහත්මයාට ශාන්ත රවිදු සම්පත් යන හැමටත් ආශිර්වාද කරන්නට කියා පින්වත් සුසිලා බැරියන් අපට සිහිපත් කළා. ඒ සඳහාත් අපේ ආශිර්වාදයේ පිරිනමමින් බෙලිහිල්ලෝය පබහින්නේ අමිරෝ නිවසේ ජේ ජයකිෂ්ඨ මහත්මයා සහ ඇලිස් ජාගොඩ පින්වත් මහත්මිය රුපියල් 75000ක් යොදවමින් අපේ ප්‍රතිකාර සඳහා වගේම ඡායාමරු නිර්මාණය සඳහා උපකාර කර තිබෙනවා. දානමාන පින්කම් වලටත් යොදවන්නට ආරාධනා කොට තිබෙනවා. ඒ සියලු පින්කම් වලින් සිව්පසයෙන් සාධනය පෝෂණය කළ මහ පුණ්‍ය ශක්තිය බලය HL ඇල්පිනාසනේ බරමෑණියන් අභාවයට පත් වෙලා ජනවාරි මාසයේ 14 වෙනිදාට වසර 3ක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්නට ජයතිසවන මගේ ආදරණීය ස්වාමි පුරුෂයා ස්නායු ආබාධයකින් පෙර නිසා එතුමා ඇතුළු දරුණු පුරන්ට ආශිර්වාද කරන්නට ආරාධනා කොට තිබෙනවා. ඒ වගේම PKD පෙරේරා මහත්මිය ඇතුළු දූ දරුවන් අතර 17 බුද්ධ පාර රාජගිරි සිට රුපියල් 50000ක බරපැන් දානමාන ආදී හා ඡායාමරු නිර්මාණය වෙනුවෙන් පූජා කරලා පස් වසරකට පෙර අභාවයට පත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජේ ඩොනල්ඩ් පේන් වර්ල්ඩ් සෙනෙහබර ස්වාමි පුරුෂයන් ඇතුළු මේකේ සියලු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට සුජීවත් සියලු දරුණු පුරන්ට ආශිර්වාද කරන්නට ආරාධනා කළා. ඒ වගේම ආර්.ඩී. ජයසිංහ මහත්මයා දෘශ්‍යාබාධිත කෙනෙක් මේ භූමියට පැමුණුණා. ගල්වාඩ කැත්ත පහුව අමරපොළ සිට එතුමා රුපියල් 30000ක බරපැනක් ඡායාමරු නිර්මාණය වෙනුවෙන් ආදර ගෞරවයෙන් පූජා කරලා හඳ අහන්නට ලැබීමත් ස්පර්ශ කරගන්නට ලැබීමත් වාසනාවක් වේ කියා සන්තෝෂයෙන් දැසනු පෙනුණත් ධම්මත පාදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ පින්කම සිද්ධ කළ එතුමාට ධර්මඥානයේ මම විශේෂයෙන් අරිස්ථාන කරනවා. මට නිදුක් නිරෝගී සුවපත් හැපීම මූලික අරමුණ කරගනිමින් ආර්.පී. ජෝන් වෙල්විදානේ පියාණන්ට ජී.ඩී. හේමාවති මෑණියන්ට සොහොයුරන් පිළින ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට විරිදා ධර්මවල පුරන්නට හැමත නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට කටයුතු කළා. නන්දාලිය නරත්ති මෙනවිය ඇතුළු පවුලේ හැමදෙනාම කාලේ දොරපේ සිට රුපියල් 25000ක බරපැනක් යොදමින් දානමාන ආදී කටයුතු සහයෝගය ලබා දෙමින් දේශකයන් වහන්සේ හැටියට මට නිදුක් නිරෝගී බව පතමින් KLAA ප්‍රාර්ථනාවර පියාණන් මිය ගොස් පසල 24ක් හා AG සීලවතී මෑණියන් මිය ගොස් 14 වසරක් හා KLA උපදින කොසවිලා මිය ගොස් වසර 10ක් පිරිමින් පින් අනුමෝදන් කරන්නට ආරාධනා කළා. ඒ සියලු පුණ්‍ය අනුමෝදනා බලයෙන් සහ අතුපකාර කළ සියලු දෙනාගේ පුණ්‍ය ශක්තිය බලයෙන් ඔබ පතන ලෙසින් මටත් මා පතන ලෙසින් ඔබටත් ආයුරාෝග්‍ය ඇති සපත සැන සිද්ධ වේවා. නිවන් පිණිස යන ගමනට සාර්ණමය පාරමිතාවක් වේවා කියලා අධිෂ්ඨාන සාදු. මෙතෙන් පාමුලෙන් අපි සමුගන්න මොහොතේ විහාරස්ථානයේ දුරකථන අංක සිහිපත් කරනවා 07142 844 0701314 කාර්යාලය ලංකය 0701314 අපි අද සිහිපත් කරමින් මේ උතුම් කටයුතු වලට දායක වෙන්නට ඔබට ඇරයුම් කරමින් මෙතෙන් පාමුලෙන් සමුගන්න මොහොතේ පූජනීය වන්දනීය කැටවලේ මාළුක අපේ නායක හම්සනාසයට නැවත නැවත ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. මේ ශාසනයේ තවත් වටිනා වූ දායාදයන් සමාජගත කරමින් ඔබට අපේ ධර්මයේ කියා දෙන්නට උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් වූ ධර්ම අවබෝධය මේ සම්බුද්ධ ශාසනයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙතෙන් පාමුලෙන් සමුගන්නවා. හැම දිනකටම තෙරුවන් සරණයි.